බැංකු සඳහන් විස්තරයයි පාඩම විදිහට පටන් ගන්නෙ. අපි මේක 12 වසරේදී ඉගෙන ගන්න පාඩම නැවත පොඩි මතක් කර ගැනීමක් කරන්නේ. මොකද ආසන්න පේපර්ස් වලදී ලොකු ප්‍රශ්න අහලා නැහැ ළමයි බැංකු සඳහන් වලදී. ඒ කියන්නේ අතරම බර අඩු පාඩමක් තමයි බැංකු සඳහන් විස්තරය කියලා කියන්නේ. ඒ වගේම ඉතින් මේක අමාරුත් නැති පාඩමක්. හරි. බැංකු සඳහන් විස්තර ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕන පොඩි යෙදුම් වගේක් තියෙනවා. පළවෙනි එක තමයි බැංකු ප්‍රකාශය. එහෙම නැත්නම් බැංකු ගිණුම් විස්තරය කියලා කියනවා. මේ බැංකු ප්‍රකාශයක් එහෙම නැත්නම් බැංකු ගිණුම් විස්තරයක් හම්බෙන්නේ ඕනම ජංගම ගිණුම් හිමියෙකුට. ජංගම ගිණුමක් තියෙන එක්කෙනෙකුට මෙන්න මේ බැංකු ප්‍රකාශයක් ළමයි එනවා. එන්නේ සාමාන්‍යයෙන් මාසේ අවසාන දවසට මේ බැංකු ගිණුම් විස්තරය අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඕන නම් මේක දවස ගානේ වුණත් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ළමයි බැංකුවෙන් charge එකක් මේකට අය කරනවා. එහෙනම් අපි බැංකු ප්‍රකාශයක් එහෙම නැත්නම් බැංකු ගිණුම් විස්තරයක් කියලා කියන්නේ වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට මම එහෙම නම් කරන්නේ ජංගම ගිණුම් පවත්වාගෙන යා හැක්කේ වාණිජ බැංකු වලට පමණයි. ඒක නිසා අපි බැංකු ගිණුම් විස්තරයක් එහෙම නැත්නම් බැංකු ප්‍රකාශයක් ලබා දෙන්නේ වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට. මාසේ අවසානයේ හරි ඔහු විසින් ඉල්ලූ විටකදී හෝ එයාගේ ගිණුමේ සිදුවුණු ගනුදෙනු පිළිබඳ සාරාංශයක් ඇතුළත් කරමින් එවනු ලබන ප්‍රකාශයට අපි කියනවා බැංකු සැසඳුම් ප්‍රකාශය කියලා. ඒක නිසා උතන මෙහිම ලියා ගන්න. වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට මාසය අවසානයේදී හෝ වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට මාසය අවසානයේදී හෝ ඔහු විසින් ඉල්ලූ විටකදී අදාළ කාල පරිච්ඡේදයේ සිදු වූ ගනුදෙනු පිළිබඳ විස්තර ඇතුළත් කරමින් එවන ප්‍රකාශය බැංකු ප්‍රකාශය වේ. හරි. ඊට පස්සේ තියෙනවා ළමයි ව්‍යාපාරයේ දැන් මෙහෙමයි. බැංකු ජංගම ගිණුමක් මගින් සිදුවන ගනුදෙනු ව්‍යාපාරයත් එයාගේ පොත්වල වාර්තා කර ගන්නවා. ඒ කියන්නේ චෙක් එකක් නිකුත් කරුවාම එයත් ව්‍යාපාරයත් ලියා ගන්නවා. චෙක් එකක් බැංක් එකේ තැන්පත් කරන්න යවුවම ව්‍යාපාරයත් ඒ පිළිබඳ ලියා ගන්නවා. ඒ වගේම තමයි බැංකුවත් මොකද කරන්නේ? තමන්ගේ ගනුදෙනුකරුවෝ තමන්ගේ බැංකුවෙන් කරන ගනුදෙනු එයාලත් ළමයි වෙනම ලියා ගන්න. එයාලා ලියා ගන්න ප්‍රකාශයට තමයි බැංකු ප්‍රකාශය කියලා කියන්නේ. එහෙනම් ළමයි ඇත්තටම කිව්වොත් මම කරන ගනුදෙනු ඔයත් ලියා ගන්නවා නම්
මම මාසේ අවසානයේ හදන ගිණුමේ ශේෂයට ඔයා හදන ගිණුමේ ශේෂය එකිනෙකට සමාන වෙන්න ඕනනේ. නමුත් එහෙම ළමයි විවිධ හේතුන් නිසා ප්‍රායෝගිකව ඔයා මම වෙනුවෙන් හදන ගිණුමයි මම වෙනුවෙන් හදාගන්න ගිණුමේ ශේෂය එකිනෙකට සමාන වෙන්නේ නැහැ. එහෙම සමාන නොවන හේතු අපි ප්‍රධාන කාණ්ඩ තුනකට කඩනවා ළමයි මේ බැංකු සහඳුන් පාඩමේදී. එකක් තමා කාල වෙනස්කම්, අනිත් එක වැරදි, අනිත් එක මගහැරීම්. ලියා ගන්නකො එහෙම. අසමාන වීමට හේතු ප්‍රධාන හේතු තුනක් තියෙනවා. ලියන්න ප්‍රධාන හේතු තුනකි. ප්‍රධාන හේතු තුනකි. එක වැරදි දෙක මගහැරීම් තුන කාල වෙනස්කම්. තුන කාල වෙනස්කම්. වැරදි මගහැරීම් කාල වෙනස්කම්. හරි ළමයි ඔයාලා දැන් ඔතෙන්ට මේ කියන මේ පාඩමට එන්නේ එකපාර නෙමෙයිනේ. ඒකින්ද ඔයාලා යම් දැනුමක් දන්නවනේ. වැරදි කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් මුදල් පාලන ගිණුම සිදු කරද්දී පිළියෙල කරද්දී සිදු කරන වැරදි. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශය පිළියෙල කරද්දී සිදු කරන වැරදි. ඕවට තමයි වැරදි කියලා කියන්නේ. අවශ්‍ය නම් ලියාගන්න වැරදි කොටස් දෙකයි. මුදල් පාලන ගිණුම පිළියෙල කිරීමේදී සිදු කරන වැරදි, බැංකු ප්‍රකාශය පිළියෙල කිරීමේදී බැංකුව සිදු කරන වැරදි. හරි. ඊට පස්සේ ළමයි මගහැරීම් කියලා කියන්නේ බැංකු ප්‍රකාශයේ මේ දේවල් ලියවෙනවා. නමුත් අපේ මුදල් පාලන ගිණුම මේ දේවල් ලියවෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මගහැරීම් වලට උදාහරණ තමයි ණයගැති ප්‍රේෂණ. ණයගැතිව කෙලින්ම බැංකුවට සල්ලි දාලා තියෙනවා. නමුත් අපි ඒක දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. ඊළඟට චෙක් අගරු කරලා තියෙනවා බැංකුව. ඒවා දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. ඒවා බැංකු ප්‍රකාශයේ ලියවිලා නම්. ඊළඟට බැංකු ගාස්තු අය කරනවා ළමයි. ඒවත් අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. ඔන්න ඔය වගේ දේවල් වලට තමයි මගහැරීම් කියලා කියන්නේ. කාල වෙනස්කම් කියන්නේ ළමයි කාල වෙනස්කම් තියෙන්නේ දෙකයි. ඒක ඔයා දන්නවා. එකක් තමයි තැම්පත් කළත් උපලબ્ධ නොවු චෙක්පත්, නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත්. ඒ කාල වෙනස්කම් වලට අන්නේ දෙක ලියාගන්න. තැම්පත් කළත් උපලબ્ධි නොවු චෙක්පත්, ඊළඟ එක නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත්.
ඊළඟට කියනවා මෙහෙම ව්‍යාපාරය සකස් කරන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ජංගම වත්කම් යටතේ බැංකු ශේෂය ලෙස පෙන්විය යුත්තේ ඒක මතක තියාගන්න ළමයි සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයයි සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයයි වෙන ශේෂයන් පෙන්වන්න බෑ බැංකු ප්‍රකාශයේ ශේෂය එහෙම පෙන්වන්නේ නෑ ළමයි අපි හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්වන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය හරි ඊට පස්සේ ඔයාලට පොඩි අභ්‍යාසයක් දෙනවා ව්‍යාපාරයේ මුදල් ගිණුමේ සටහන් කරන ගනුදෙනු හා බැංකුව එම ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් කරන ආකාරය අපිට පරිදි හඳුනාගත හැකියි. ඒක කරන්න කලින් මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියන්න ළමයි. ව්‍යාපාරය තමන්ගේ මුදල් ගනුදෙනු වාර්තා කරන්නේ වත්කම් පිළිබඳ මූලධර්මයෙන් බැංකුව ඒ ගනුදෙනු වාර්තා කරන්නේ වගකීම් පිළිබඳ මූලධර්මයෙන්. කියන්නේ දැන් අපි බැංකුවේ මුදලක් තැන්පත් කරනවා කියන්නේ අපි අපේ පැත්තෙන් බලද්දි ළමයි අපේ බැංකුවේ සල්ලි වැඩි වෙනවා කියන්නේ වත්කම් වැඩි වීම. චෙක් පතක් නිකුත් කරනවා කියලා කියන්නේ බැංක් account එකේ සල්ලි ගන්නවා කියන එක යනවා කියන එක. එතකොට ඒත් බැංක් account එකේ සල්ලි අඩු වෙනවා කියලා කියන්නේ වත්කම් අඩුවේ මූලධර්මයෙන් තමයි ඒකට සලකන්නේ. බැංකුව පැත්තෙන් සලකන්නේ බැංකුවට ගනුදෙනුකාරයෙක් සල්ලි ගෙනත් දානවා කියන්නේ ඒක වගකීමක්. එතකොට මුදල් තැන්පතුවක් වෙනවා කියන්නේ වගකීම් වැඩිවීම. ඒ වගේම තමයි මේ ගනුදෙනුකාරයා තමාගේ account එකේ සල්ලි චෙක් පත් නිකුත් කරලා අඩු කරගනිද්දි ළමයි ඒක වගකීම් අඩුවීමක්. එහෙනම් ව්‍යාපාරයේ වාර්තා කරන වත්කම් පිළිබඳ මූලධර්මයෙන් ඒ වගේම බැංකුව වාර්තා කරන වගකීම් පිළිබඳ මූලධර්මයෙන් වත්කම් පිළිබඳ මූලධර්මයෙන් ව්‍යාපාරයේ වාර්තා කරනවා වගකීම් පිළිබඳ මූලධර්මයෙන් තමයි බැංකුව වාර්තා කරන්නේ. ඒක හින්දා ළමයි අපි හර කරන දේවල් බැංකුව කරන්නේ බැර කරන එක. අපි බැර කරන දේවල් බැංකුව කරන්නේ හර කරන එක. ඒ හින්දා ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයක් තමයි ගිණුම් තැබීමේදී අපි දෙගොල්ලෝ අතර තියෙන්නේ. ඒකත් ඔයා දැනගන්න ඕන. ඒක පැත්තකින් ලියාගත්තත් කමක් නැහැ. ව්‍යාපාරය බැංකු ගනුදෙනු වාර්තා කරන්නේ වත්කම් පිළිබඳ මූලධර්මයටයි. ව්‍යාපාරය බැංකු ගනුදෙනු වාර්තා කරන්නේ වත්කම් පිළිබඳ මූලධර්මයටයි ඊළඟට බැංකුව ව්‍යාපාරික ගනුදෙනු බැංකුව ව්‍යාපාරික යාගේ ගනුදෙනු වාර්තා කරන්නේ වගකීම් පිළිබඳ මූලධර්මයටයි. වගකීම් පිළිබඳ මූලධර්මයටයි. හරි දැන් ළමයි මෙන්න මේ ටේබල් එක බලන්න ෆිල් කරන්න ඔයාලට තේරෙන විදිහට ව්‍යාපාරයේ මුදල් ගිණුමේ සටහන් කරන ගනුදෙනු හා බැංකුවේම ගනුදෙනු ජංගම ගිණුමේ සටහන් කරන ආකාරය තමයි අපි ලියන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම පළවෙනි උදාහරණය කරන්නම්. මේක ඔයා දන්නවා. බැංකුවේ මුදල් තැන්පත් කරද්දී අපි කරන්නේ ළමයි ව්‍යාපාරයේ පවතින මුදල් ගිණුමට අපි කරන්නේ හර කරන එක. අපි හර කරනවා නම් බැංකුව මේක දකින්නේ බැර විදිහට. ඔන්න ඔය විදිහට ලියාගෙන යන්නයි තියෙන්නේ. බලන්න මේක කරන්න. හරි බැංකුවේ චෙක් පත් තැන්පත් කරද්දී ළමයි අපි කරන්නේ මුදල් ගිණුම හර කරගන්න එක. අපි හරනම් කරන්නේ බැංකුව කරන්නේ බැර කරන එක. බැංකුවේ මුදල් ආපහු ගන්නදී අපි කරන්නේ සල්ලි එළියට යන හින්දා බැර කරන එක වත්කම් අඩු වෙන හින්දා බැංකුවට ඒක ළමයි වගකීම් අඩුවීමක් ඒ හින්දා හර. චෙක් පත් නිකුත් කරද්දී අපි කරන්නේ බැර එහෙනම් බැංකුව ඊට ප්‍රතිවිරුද්ධ සටහන හර. බැංකුව බැංකු ගාස්තු අය කරද්දී අපේ account එකෙන් සල්ලි අඩු වෙන හින්දා අපි වත්කම් අඩුවීම බැර හින්දා බැර කරනවා. බැංකුව කරන්නේ ඒක අනිත් පැත්ත හර. නායකතියෙක් කෙලියම බැංක් එකට සල්ලි ගෙනල්ලා දාද්දි ළමයි අපේ සල්ලි වැඩි වෙන හින්දා අපි කරන්නේ හර කරන එක. වත්කම් වැඩි වීම හර හින්දා. බැංකුව කරන්නේ යාගේ වගකීම් වැඩි වෙන හින්දා බැර කරන එක. ස්ථාර නියෝග මත ගෙවීම් කරද්දී අපේ account එකෙන් සල්ලි යන හින්දා අපි කරන්නේ බැර එහෙනම් බැංකුව කරන්නේ හර. ස්ථාර නියෝග මත ආදායම් එකතු කරගනිද්දී ආදායම් එකතු කරගනිද්දී ළමයි අපේ ව්‍යාපාරයට සල්ලි එනවනේ. එතකොට හර බැංකුව කරන්නේ බැර. තැන්පත් කළ චෙක් අගරු වෙද්දී අපි තැන්පත් කරද්දි ළමයි
බැංක් account එකට හර කරනවා නම් අගරු විද්‍ය අපි කරන්න ඕනේ බැර කරන එක. එහෙනම් බැංකුව කරන්නේ මොකද්ද? හර කරන එක. නිකුත් කළ චෙක් අගරු වෙද්දී අපි කරන්නේ නිකුත් කරද්දී මුදල් ගිණුම බැර කරන එක. එහෙනම් අගරු වෙද්දී කරන්නේ හර කරන එක. එතකොට බැංකුව කරන්නේ ළමයි ඒක එහෙනම් අනිත් පැත්ත බැර කරන එක. ඔන්න ඔය විදිහට තමයි මේක ලියවෙන්න ඕන. හරි අපි යනවා දැන් මෙතෙන්ට. මුදල් පාලන ගිණුමට අනුව ශේෂය හා බැංකු විස්තරයට අනුව ශේෂය. ව්‍යාපාරයක් විසින් සාමාන්‍යයෙන් සෑම මාසක් අගදීම මුදල් පාලන ගිණුම. එහෙම නැත්නම් ඒකට ළමයි බැංකු ගිණුම කියලා කියනවා. තුලනය කර එහි ශේෂය ලබා ගනී. එම ශේෂය මුදල් ගිණුමට අනුව ශේෂය නැතහොත් බැංකු ගිණුමට අනුව ශේෂය ලෙස හඳුන්වයි. පැරණි නිර්දේශයට අනුව ළමයි මේක මුදල් පොතට අනුව ශේෂයේ විදිහට ඔයාට ඔය පැරණි ගණන් වලදී අඳුරන්න තියෙනවා දක්වන්න පුළුවන් වෙයි. බැංකුව විසින් සෑම මාසක් අගදීම ව්‍යාපාරයේ නමින් නැති ජංගම ගිණුම තුලනය කර හිසේෂය ලබාගෙන ව්‍යාපාරයට දැනුම් දෙයි. එසේ දැනුම් දෙන්නේ බැංකු ප්‍රකාශයක් මගිනි. මෙහි දක්වන ශේෂය බැංකු විස්තරයට අනුව ශේෂය ලෙස හඳුන්වන. එහෙනම් ළමයි ඔයා ඉස්සල්ලා මේ බැංකු ප්‍රකාශ සැසඳුම් හදන්න කලින් ඉගෙන ගන්න ඕන මේ නම් මුදල් ගිණුමට අනුව ශේෂය. එහෙම නැත්නම් බැංකු ගිණුමට අනුව ශේෂය කියොත් ඒ ව්‍යාපාරයේ පිළියෙල කරන මුදල් ගිණුමේ ශේෂය ගැනයි කියන්නේ. බැංකු ප්‍රකාශයට අනුව එහෙම නැත්නම් බැංකු විස්තරයට අනුව ශේෂය කියලා තිබුණොත් ඒ බැංකුව පිළියෙල කරන බැංකු ප්‍රකාශයේ ශේෂය ගැනයි කියන්නේ. හරි අපි අර උඩ බැංකු ප්‍රකාශය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ළමයි. මෙතන අපහු ලියන්න ඕනේ නැහැ ඒක. අවශ්‍ය නම් ලියා ගන්න. හරි දැන් මේ බැංකු ප්‍රකාශයක ආකෘතියක් ළමයි වාට දීලා තියෙනවා. ව්‍යාපාරේ නම උඩින්ම ලියවෙනවා සාමාන්‍යයෙන් බැංකු ප්‍රකාශයක. ඊට පස්සේ බැංකු ප්‍රකාශය නැත්නම් 2018 අගෝස්තු මාසයේ සඳහා බැංකු ප්‍රකාශය කියලා ලියවෙනවා ඔය විදිහට. දැන් ළමයි මේ බලන්න මේ තියෙන්නේ අපි හදන ගිණුමක්ම තමයි. නමුත් සිරස් ආකෘතියයි මේ තියෙන්නේ. එතකොට හරබැර ශේෂය. ආරම්භක ශේෂය වාට පේන ඇති ශේෂයේ තීරය දාලා තියෙනවා. ඊළඟ චෙක්පත් තැන්පත් කිරීම බැරනේ. එතකොට ආරම්භක ශේෂයට බැර ශේෂය එකතු වෙලා තමයි මෙතෙන්ට එන්නේ යගේ. ඊළඟට චෙක්පත් වලින් ගෙවුවාම හර කියන්නේ ළමයි අඩු වෙනවා කියන එක බැංකු භාෂාවට අනුව හර වෙනවා කියලා කියන්නේ අඩු වෙන එක. එතකොට ඒ අඩු වෙලා තමයි මෙතන ශේෂය හැදෙන්නේ. ඔන්න විදිහට ළමයි හරටයි බැරටයි එනවා. එතකොට ශේෂය හැමතිස්සම හැමදාම ඒ ගනුදෙනුව වෙද්දිම අප්ඩේට් වෙලා ළමයි එහා පැත්තේ ශේෂයේ තීරුවට වැටෙනවා. දැන් අපි ගිණුමක් තුලනේ කරද්දි ළමයි ගිණුමේ අවසානෙටමනේ අපි ශේෂය ගන්නෙ. නමුත් මේකේ දවස් ඒ ගනුදෙනුව සිද්ධ වෙද්දිම ශේෂය එහා පැත්තේ අප්ඩේට් වෙනවා. මේ වගේ තැනකදී. හරි. එහෙනම් අපි යමු නිදසුන 1ට. නායනාගේ පොත් කඩේ බැංකු ගිණුම මගින් කරපු ගනුදෙනු දීලා තියෙනවා. ව්‍යාපාරයෙන් විසින් පිළියෙල කරන මුදල් පාලන ගිණුම බැංකු ප්‍රකාශය ඉල්ලනවා. හරි. මෙන්න මුදල් පාලන ගිණුම ඔයාලා ෆූල් කරගන්න. ඊට පස්සේ ඉල්ලන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශය. එතකොට බැංකු ප්‍රකාශයේ තීරු 3ක් ඕන හරබැර ශේෂය කියන 3 හර බැර ශේෂය නයනාගේ පොත් කඩය 2008 ජනවාරි මාසය සඳහා බැංකු ප්‍රකාශය. මේකේ එතකොට ළමයි විස්තරය තීරුවක් තියෙන්න ඕන. විස්තරය අය තියෙන්න ඕන දිනය. හරි ඔන්න අපි මුලින්ම තියෙන ගනුදෙනුව වාර්තා කරනවා ළමයි. මුලින්ම තියෙන්නේ බැංකුවේ තැන්පත් කරලා තියෙනවා ලක්ෂ 2ක්. එතකොට ව්‍යාපාරේ ව්යාපාරනේ මේක හදන්නේ මුදල් පාලන ගිණුම. ව්‍යාපාරේ මොකද කරන්නේ? බැංක් account එකට සල්ලි දැම්ම කියලා කියන්නේ එයාගේ වත්කම් වැඩි වෙන. එහෙනම් මුදල් ගිණුම හර කරනවා ලක්ෂ 3යි. බැංකු කියලා ලියනවා. බැංකුවේ තැන්පත් කරපු හින්දා. එහෙම නැත්නම් මේක ප්‍රාග්ධනයක් නම් ප්‍රාග්ධනය කියලා ලියන්න පුළුවන්. කොහොම හරි 1යි 1. එතකොට ළමයි බැංකුවට
මොකද කරන්නේ බැංකුවට මේ සල්ලි ටික එනවනේ. එතකොට බැංකුව කරන්නේ අපි හර කරනවා නම් බැංකුව කරන්නේ ළමයි යාගේ වගකීමක් වැඩි වෙන බැර කරන එක. 1.1 තැම්පතු. එතකොට එදාම ශේෂයත් ළමයි අප්ඩේට් වෙනවා එහා පැත්තේ තීරුවේ. ශේෂයේ තීරුවට ඇවිල්ලා ලක්ෂ 3 ලියනවා. ඊළඟට 1.2 කුලී ගෙව්වා. සල්ලි එළියට යනවනේ 10000යි. කුලී 1.2 බැංක් මුදල් බැර. එහෙනම් ළමයි චෙක් එකකින් ගෙවද්දී අනිවාර්යෙන් බැංකු ප්‍රකාශයත් ළමයි මේ විදිහටම කුලී ලියවෙන්න ඕන. කුලී 10000යි. අපි බැර නම් බැංකුව හර. හර කියලා කියන්නේ ළමයි ශේෂය අප්ඩේට් වෙද්දි මොකද වෙන්නේ? ලක්ෂ 3න් 10000 අඩු වෙන්න ඕන. එතකොට 2,90,000ක් වෙනවා කුලිය. ඊළඟට අපිට ගැනුම් සල්ලි එළියට යනවා 20000යි. 1.3 ලියනවා ගැනුම්. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි බැරනම් බැංකුවත් මේ අපිට ගැනුම දානවා. ගැනුම් 1යි කීයද? ඒ 3. 20000ක් අපි බැරනම් බැංකුව කරන්නේ හර කරන එක. එතකොට ශේෂයත් අප්ඩේට් වෙද්දි 2,70,000ක් වෙනවා. ඊට පස්සේ රක්ෂණ ගාස්තු ගෙවනවා 12000යි. 1.5 රක්ෂණ ගාස්තු. අපි බැරනම් බැංකුව කරන්නේ හර කරන එක 12000යි. රක්ෂණ ගාස්තු 1.5 12000ක් අඩු වෙනවා කියන්නේ ළමයි දෙලක්ෂ 58,000යි. ඊළඟට 1.10 මුදල් බැංකුවේ තැන්පත් කළා 25000යි. මුදල් ගිණුම හර කරනවා 25000යි. 1.10 තැන්පතු. එතකොට අපි කරන්නේ හර කරගන්න එකනේ බැංක් account එකේ සල්ලි වැඩි වෙනවා කියන්නේ. එහෙනම් බැංකුවට වෙන්නේ මේක තැන්පතුවක් විදිහට යනවා කියන්නේ එයාගේ වගකීමක් වැඩි වෙනවා 25000 කියන්නේ එහෙනම් එයා බැර. 1.10 තැන්පතු. එතකොට ළමයි වටිනාකම 8.5යි 13න් 3 දාන එකක් විදිහට 5යි 2යි 7යි 1යි 8යි 2,83,000යි. ඊට පස්සේ 1.14 පියල්ට චෙක් පතක් නිකුත් කළා 5000යි. එතකොට බැර චෙක් නිකුත් කෙරේ. සල්ලි එළියට යන හින්දා අපි කරන්නේ අපේ account එකේ සල්ලි අඩු වෙන හින්දා මුදල් පාලන ගිණුම බැර කරනවා. එහෙනම් බැංකුව කරන්නේ ළමයි හර කරන එක 5000යි. චෙක් නිකුත් කෙරේ 1.14. එතකොට ළමයි ශේෂය ඒ ගාම අප්ඩේට් වෙනවා 2,78,000ක් වෙනවා. 5000ක් අඩු වෙනවා 2,83,000. විදුලි ගාස්තු ගෙවුවා 8,500යි. ආරම්භක තැන්පතුව ඔව් දැන් ළමයි මම මෙතන ලක්ෂ 2 වැරද්දා ලක්ෂ 3 දාගෙන තියෙන්නේ. මම දැන් උතන ලක්ෂ 2 දාන්න ගියොත් හැමතැනම මේ ශේෂය වරදිනවා. අනේ කමන්න ඉතින් අපි හරියට හදාගමුනේ. මෙතන එතකොට බැර වෙන්නේ ආරම්භයේම ලක්ෂ 2යි ඈ. එතකොට මුදල් ගිණුමෙත් ළමයි මෙන්න මෙතන ලක්ෂ 3 නෙමේ ලක්ෂ 2 එන්නේ. එතකොට මෙතන ඉඳලා ශේෂය වැරදි. ඔන්න ඔය විදිහට මං හිතන්නේ එන්නේ ශේෂයන් ටික. හරි. දැන් ඉතින් මං හදාගත්ත ලක්ෂ 2. ඔන්න චෙක් එක එතකොට නිකුත් කරුවා 5000 ගානේ. ඊට පස්සේ විදුලි ගාස්තු 8,500ක් ගෙවනවානේ. 1.16 විදුලි ගාස්තු ගෙවද්දි චෙක් එකකින් සල්ලි ඉලට යන හින්දා මුදල් බැර. එහෙනම් බැංකු ප්‍රකාශයේ හර තීරුවටයි දාන්නේ.
චෙක් නිකුත් කිරීම විදුලි ගාස්තු කියලා ලිව්වත් කමක් නැහැ. කයි 16. ඒතර 8500ක් ගියාම ළමයි 500යි මෙන්න මේ 169500. පොඩ්ඩක් ඔයාලත් බලන්න. මම එකතු අඩු කරද්දි කැලල කරගෙන මේක හරියද කියලා මම මේ ළමයි හිතලා ඔය අඩු කරන්නේ. කැලල එකක් නැහැ මල් ළඟ. ඊට පස්සේ 1.21 බැංකු ණය ලබා ගතයි බැංකු ජංගම ගිණුමට බැර කරන ලදී. ඒ කියන්නේ අපි බැංකුවෙන් ණයක් අරගෙන ඒක බැංක් account එකටම තමයි දාගෙන තියෙන්නේ. ඒතකොට ළමයි අපේ බැංක් account එකේ සල්ලි වැඩි වෙනවා. ඒතකොට මුදල් පාලන ගිණුම හර 50000යි බැංකු ණය 1.21 බැර කරනවා 50000යි බැංක් account මේ බැංකු ප්‍රකාශයේ බැර 1.21 බැංකු ණය කියලා අපි ලියනවා. එතකොට 50000ක් එනවා කියන්නේ ළමයි 5යි 5යි 10යි 11යි 219යි 500යි. ඊට පස්සේ ප්‍රවාහන ගාස්තු ගෙවලා තියෙනවා 12500ක්. මුදල් පාලන ගිණුම බැර වෙනවා 12500යි. 1.30 ප්‍රවාහන ගාස්තු 1.30 බැංකු ප්‍රකාශයේත් මේක ළමයි හර පැත්තේ ලියනවා 12500යි ප්‍රවාහන ගාස්තු. එතකොට ශේෂය වෙනවා 9න් 2ක් 7යි 207ක්. ඔන්න ඔය විදිහට තමයි ලියවෙන්නේ. දැන් ළමයි ඔයා මුදල් පාලන ගිණුම තුලනය කරන්න බලන්න. තුලනය කරලා බලන්න මට ශේෂය කියන්නේ 2,02,7000ක් මුදල් ගිණුම මෙන්න මේක මේ මුදල් ගිණුම ශේෂ කෙරුවහමත් එනවද කියලා බලන්න. එනවනම් ප්‍රශ්නයක් නැහැ. මට මෙතන ඉඩ ටිකක් අමාරු ගතියක් තියෙනවා. ඒකයි මම මේ ශේෂ කරන්න නැතුව ඉන්නේ බලන්න. එක ගොඩේ එතකොට 2,75,000යි අඩු පැත්තට ගෙනියනවා 2,75,000යි ශේෂය ගමු පහතට ගෙන යන ශේෂය 5යි 6යි 7යි 8යි 16යි 18යි 25න් 5 දානවා 2ක් ඉතුරුයි 3යි 4යි 5යි 7යි 207ක් එනවා. හරි ළමයි සමානයිනේ. ව්‍යාපාරයේ පිළියෙල කරන මුදල් ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශය පිළියෙල කරු මේ බැංකු ප්‍රකාශයේ ශේෂයයි සමානයි. එතකොට මෙහෙම සමාන වෙන්න ඉතාම කලාතුරකින් ළමයි. හරි දැන් මේක සමාන වෙන්න හේතුව අපි දාපු ගනුදෙනු එයාලා ඒ අවස්ථාවේදීම ප්‍රමාදයකින් තොරව ළමයි එයාලත් වාර්තා කරගත්තා. නමුත් අර හේතු හින්දා අසමාන වීමට හේතු විදිහට අපි ඉගෙන ගත්තේ කාල වෙනස් වීම, වැරදි මගහැරීම්. ඔන්න ඔය හින්දා එහෙම ශේෂය සාමාන්‍ය ළමයි සමාන වෙන්නේ නැහැ. මම ඉස්සල්ලාම ඔය ගාන දුන්නේ සමාන වෙන එකක් පෙන්වන්න. එතකොට ඔය විදිහටයි ඕක ලියවෙන්නේ. හැදෙන්නේ. හරි අපි ඊළඟ නිදසුන දෙකට ගියොත් රාණිගේ ව්‍යාපාරය 2019 ජූලි 1 දිනට පොත්වල ගිණුමේ දැක්වෙන පරිදි බැංකු ශේෂය 48000ක යෙදින බැංකු විස්තරයේද එම ශේෂය පැවතුණි ජූලි මාසය තුල සිදු කරන ගණනුව අපිට දීලා තියෙනවා. ඉල්ලනවා මොකද්ද ව්‍යාපාර විසින් පිළියෙල කරන ජූලි මාසයේ බැංකු ගිණුම එහෙම නැත්නම් මුදල් පාලන ගිණුම ඊළඟට බැංකුව විසින් එවන ජූලි මාසයේ බැංකු ප්‍රකාශය හදන්න කියලා කියනවා. හරි අපි මේ දෙකත් ළමයි රූල් කරගමු. මෙන්න ව්‍යාපාරයේ පිළියෙල කරන මුදල් පාලන ගිණුම ඊට පස්සේ මෙන්න මම ඊට යටින් රූල් කරනවා බැංකු ප්‍රකාශය. එතකොට ළමයි ඔයා ලියන්න ඕන උඩින් රාණිගේ ව්‍යාපාරය දෙදස් 9 ජූලි මාසය සඳහා බැංකු ප්‍රකාශය
හරි. ඔන්න එතකොට මගේ මුදල් ගිණුම ඊට යටින් රාණිගේ ව්‍යාපාරය 2009 ජූලි මාසය සඳහා බැංකු ප්‍රකාශයේ දිනේ විස්තරය හරබැර ශේෂය විදිහට මම රූල් කරගෙන තියෙනවා. ඔයාලට පෙන්වන්න දල ආකෘතිය. හරි. මුලින්ම අපිට ගාණ කියනවානේ ආරම්භක ශේෂය දෙන්නගේ සමානයි කියලා. එහෙනම් අපි ආරම්භක ශේෂ දාගමු 48000යි. ඉදිරියට ගෙන යන ශේෂය 48000යි. ව්‍යාපාර මුදල් ගිණුමේ දැම්මා. බැංකු ප්‍රකාශයත් ලිව්වා 7.1 ශේෂයේ තීරුවේ තමා දාන්නේ එක 48000යි. ඊට පස්සේ ඔන්න 7.1 500ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කළා. බැංකුව විසින් ජූලි 5 ගිණුමට බැර කරලා තියෙනවා. හරි. ඉස්සලා අපි දිනේ දානවා මුදල් පාලනය කිරීමේ 7.1 බැංකුවේ තැන්පත් කරලා තියෙනවා 500ක්. එතකොට බැංක් මුදල් ගිණුම හරටයි මේක ලියන්නේ. තැන්පතු. බැංකුව ළමයි මේක කවදද බැර කරන්නේ? ජූලි 5. එහෙනම් බැංකු account එකේ බැංකු ප්‍රකාශයේ මේක ලියවෙන්නේ 7.5. දිනේ 7.5 වෙන්න ඕන. තැන්පතු අපි හර කෙරුවා නම් බැංකුව කරන්නේ බැර. එහෙනම් බැර පැත්තෙන් දානවා 500. එතකොට එන්නේ කීයද? 48500යි. ඊළඟට 7.3 7000ක චෙක්පත සැපයුම් කරුවට නිකුත් කළ අතරේ චෙක්පත 8 බැංකුවට ඉදිරිපත් කරන අතර බැංකුව විසින් එදිනට මුදල් ගෙවා තිබුණේ. ඔන්න එහෙනම් ඉස්සල්ලාම ළමයි අපි කරන්නේ 7000ක චෙක් එක 7.3 නිකුත් කරනවා. එතකොට අපි නිකුත් කරද්දී මුදල් ගිණුම බැර. නිකුත් කෙරේ 7000යි. මුදල් පාලන ගිණුම බැර. බැංකුව කරන්නේ මොනා කරන එකද? හර කරන එක. හර කරන්නේ කවද්ද මෙයා? මෙයා බැංකුව ඒ චෙක් එකට ගෙවීම කරන්නේ ළමයි 8 7.8 ලිව 7.8 නිකුත් කිරීම චෙක් නිකුත් කිරීම වටිනාකම 7000යි හරට ලියනවා. එතකොට ළමයි ශේෂය ඔය ගමම අප්ඩේට් වෙනවා 48500 7000ක් අඩු වෙනවා කියන්නේ 41500ක් වෙනවා. ඊළඟට 7.5 8000ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කළා. මේ බැංකුව විසින් 7.8 තමා ගිණුමට බැර කරගන්නේ. හරි. අපි ඉස්සල්ලාම චෙක් තැන්පත් කරන එක ලියනවා 7.5 තැන්පතු වටිනාකම 8000යි. හරි. මේ චෙක් තැන්පතුව ළමයි චෙක් එක නිෂ්කාශනය යම් කාලයක් ගන්නවානේ. ඒ කාලය අරගෙන බැංකුව බැංක් account එකට මේ කියන මේ 8000ක චෙක් පත ළමයි තැන්පත් කරගන්නේ කවද්ද? 7.8. එහෙනම් තැන්පතු කියලා එයා දැන් තමා ලියාගන්නේ 7.8. අපි හරනම් බැංකුව කරන්නේ එක බැර කරන එක. 8000ක් බැර කෙරුවා. එතකොට මෙතන 49500යි. ඊට පස්සේ 7.9 10000ක මුදල් තැන්පත් කළ අතරේ බැංකුව එදිනම ගිණුම් ගත කරන ලදී. එහෙනම් ළමයි මුදල් තැන්පතු බැංකු මුදල් ගිණුම හර තැන්පතු මුදල් තැන්පතු කවද්ද මේ 7.9 එදාම බැංකුව තැන්පත් කරගත්ත කියලා කියනවනේ. එහෙනම් ළමයි අපි හරනම් බැංකුව එදාම ඒ කියන්නේ 7.9ම බැර කරනවා මුදල් තැන්පතු 10000යි. එතකොට ළමයි වටිනාකම ශේෂය වෙනවා 59500ක්. 7.10 අංක 602 දරණ චෙක්පත 4000ක් සඳහා සැපයුම් කරුවෙකුට නිකුත් කළ අතර මෙම චෙක්පතට අනුව බැංකුව විසින් ජූලි 12 දින මුදල් ගෙවා තිබුණේ. ඔන්න සැපයුම් කරුවට චෙක් එකක් නිකුත් කරනවා. කවද්ද? 7.10 4000යි මුදල් බැර සල්ලි එලට යන හින්දා බැංකුවෙන් නිකුත් කිරීම කියලා ලියමු. බැංකුව එහෙනම් කරන්න ඕන හර කරන එකනේ. එතකොට බැංකුව මේක හර කරගෙන තියෙන්නේ කවද්ද? ජූලි 12 තමයි මුදල් ගෙවලා තියෙන්නේ. එහෙනම් දිනේ ලියනවා 7.12. බලන්න දින වෙනස් වෙනවා ඈ. චෙක් නිකුත් කිරීම කියලා ලියනවා. අපි බැරනම් බැංකුව කරන්නේ හර. හරි. දැන් එතකොට 4000ක් ගියාම 55500ක් වෙනවා ශේෂය. ඊළඟට 7.11 4500 චෙක් පතක් නිකුත් කළා. කෙසේවද මෙම චෙක් පත ජූලි මාසය තුලදී බැංකුවට ඉදිරිපත් වී නැත. හරි. අපි ඉස්සල්ලාම ළමයි අපි නිකුත් කරලානේ. එතකොට අපි කරන්නේ බැර කරන එක. 7.11 නිකුත් කෙරේම් අපේ මුදල් ගිණුමේ බැරට දානවා නිකුත් කෙරේම් කීයක්ද? 4500යි. දැන් ළමයි මේක බැංකුවේ ලියවෙන්න අදාළ චෙක් පත ගත්තු එක්කෙනා
බැංකුවට ගෙනල්ලා ඉදිරිපත් කරන්න ඕන. නැත්තම් බැංකුව දන්නේ නැහැ මෙයා කීයක චෙක් පතක් නිකුත් කරලා තියෙනවද කියලා ව්‍යාපාරයේ. ඒක නිසා දැන් මේ අවස්ථාවේදී ළමයි ඔන්න චෙක් නිකුත් කිරීම බැංකු ප්‍රකාශයේ ලියන්නේ නැහැ. කවදා හරි දවසක ඒ ණය හිමියා චෙක් එක ගෙනල්ලා දුන්නාම සල්ලි ගන්න තමයි යා ලියාගන්නේ. ඒක නිසා උතනදී මේ 4500 චෙක් පත බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ කියන්නේ බැංකු ප්‍රකාශයේ ලියවෙන්නේ නැහැ. නමුත් අපේ මුදල් ගිණුමේ ලියවෙනවා. ඊළඟට 7.15 6000 චෙක් පතක් බැංකුවේ තැන්පත් කළා. නමුත් බැංකුව විසින් ඒ බැර කර ඇත්තේ අගෝස්තු 2. හරි. අපි තැන්පත් කරනවානේ. එතකොට අපි තැන්පත් කරද්දී අපි කරන්නේ හර කරගන්න එක. අපේ මුදල් ගිණුම. සල්ලි වැඩි වුණා කියලා හිතලා අපි හරට දාගන්නවා. තැන්පතු. නමුත් ළමයි මේක නිෂ්කාශන ක්‍රියාවලිය ඉවර වෙලා බැංකුව බැර කරගන්නේ කවද? අගෝස්තු 2 කියන්නේ ඊළඟ මාසයේ. එතකොට මේ මාසයේ ජූලි මාසයේ හදන බැංකු ප්‍රකාශය මේක අන්තර්ගත වෙනවද? වෙන්නේ නැහැ. මේක අන්තර්ගත වෙන්නේ අගෝස්තු මාසයේ බැංකු ප්‍රකාශය තුල. ඊළඟට 7.20 ගනුදෙනු කරුවෙකු විසින් 500ක් ඍජුවම බැංකුවට ප්‍රේෂණය කර තිබූ අතර අපි ඉස්සලා මේක දාමුකෝ. ගනුදෙනුකාරයෙක් ඇවිල්ලා ළමයි කෙලින්ම බැංකු ප්‍රකාශයට රුපියල් 500ක් දානවා. තැන්පත් කරනවා. එතකොට බැංකුව පැත්තෙන් ළමයි තැන්පතුවක් වෙනවා කියලා කියන්නේ වගකීමක්. කවද්ද මේ 7.20 ප්‍රේෂණ ණයගති ප්‍රේෂණ කියන්නේ මේවට ප්‍රේෂණ කියලා 500ක් බැරට වැටෙනවා බැංකුවේ. බැරට වැටෙනවා කියන ළමයි ශේෂය එතකොට එනවා 56000ක්. එතකොට මේ ප්‍රේෂණය ඔයා හිතන්න ළමයි අපිට දැන් මේ යටින් ඔය 7.20 ඡේදයේ අවසානට කියන මෙම ගනුදෙනු කිසිවක් ජූලි මාසයේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වී නැත. එහෙනම් මේ ප්‍රේෂණය ළමයි බැංකු ප්‍රකාශය ලියුණාට මුදල් පාලන ගිණුමේ ලියවෙනවද? අපි ලියා ගන්නවද නැහැ. මොකද අපි දන්නේ නැහැ කෙලින්ම බැංකුවට ගෙනල්ලා දාලා තියෙන්නේ කවුද කොච්චරක්ද කියලා දැනගන්නේ මාසය අවසානයේදී බැංකු ප්‍රකාශය ආවට පස්සේ. එතකන් අපි දන්නේ නැහැ. ඒකින්ද අපිට මේ මාසේ ඒක මගේ ඇරෙනවා ළමයි. ඔපරේෂනය මගේ හැරෙනවා. හරි ඊට පස්සේ දැන් එතකොට ඒක හරි. බැංකුව විසින් 2000ක් පොලී ගිණුමට බැර කරලා. අන්න බැංකුව අය දෙයක් කරලා තියෙනවා මොකද්ද? අපිට අදාළ පොලියක් අපේ account එකට බැර කරලා කියන ළමයි එකතු කරලා 7.20යි. පොලී. එහෙනම් කීයක්ද? 200ක් බැර කරනවා. එතකොට එනවා 56200යි. ඔන්න බැර වුණා. එතකොට තමයි ඒක අපි මුදල් පාලන ගිණුමේ ලියා ගන්නවද? නැහැ. මොකද මේ කිසිවක් බැංකු ගිණුමේ සටහන් වෙලා නැති හින්දා. ඊට පස්සේ ස්ථාවර නියෝග මත රක්ෂණ ගාස්තු 2500ක් ගෙවලා තියෙනවා. ඒත් එදාමයි. එතකොට රක්ෂණ ගාස්තු ගෙවලා තියෙනවා බැංකුව. ඔයා ස්ථාවර නියෝග කියන ඒවා දන්නවා. ව්‍යාපාරිකයාට අමතක වෙන හින්දා හෝ ඒක පිළිවෙලට කරගන්න ඕන හින්දා බැංකුවට ළමයි නියෝගයක් දෙනවා. මෙන්න මේ කියන දවසේ හැම දවසකම මෙන්න මේ කියන දවසේ මේ හැම මාසෙක මෙන්න මේ කියන දවසේ මෙන්න මේ ප්‍රමාණයක් මෙන්න මේ වියදම සඳහා ගෙවන්න කියලා අපි නියෝගයක් එයාට ළමයි දෙනවා මේ බලයක් පවරනවා අපි වෙනුවෙන් ඒ ගෙවීම කරන්න කියලා. ඒකයි ඔය ස්ථාවර නියෝග ගෙවීම කියලා කියන්නේ. එතකොට එහෙනම් ස්ථාවර නියෝග මත රක්ෂණ ගාස්තු 2500ක් ගෙවලා තියෙනවා. එතකොට ගෙවද්දි ළමයි බැංක් account එකෙන් සල්ලි යනවා. එතකොට බැංකුව පැත්තෙන් බලද්දි බැංකුව එයාගේ තිබුණු බැංකුවේ තියෙන වගකීමක් අඩු වෙනවා යම් දෙයකට ගෙවනවා කියන්නේ. එහෙනම් රක්ෂණ ගාස්තු කියලා හර වෙනවා 2500ක්. එතකොට මෙතන ශේෂය හැදෙනවා 53700යි. ඊළාට 7.30 බැංකුව විසින් බැංකු ගාස්තු 600ක්ද හරබදු 2000ක්ද ගිණුමට හර කර ඇතත් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේවා සටහන් වෙලා නැහැ. එහෙනම් ළමයි ඔන්න 7.30 ඒවත් බැංකු ප්‍රකාශය විතරයි සටහන් වෙන්නේ. බැංකු ගාස්තු 600 බැංකු ගාස්තු බැංකුව විසින් අය කරද්දී ඒක හර වෙන්නේ ළමයි. මොකද බැංක් account එකෙන් සල්ලි යාලා අඩු කරගන්නවා. එතකොට ඒ 600 අඩු වෙද්දි 53100ක් වෙනවා. ඊළඟට අය මොනවාද? හර බදු. හර බදුත් වෙන්නේ ළමයි අඩු හර කරගන්න එක 2000. එතකොට ඒත් වෙන්නේ account එකෙන් සල්ලි අඩු වෙන එක. ඉතින් හර වෙනවා. එතකොට 51100ක් වෙනවා බැංකු ශේෂය. එතකොට ඔය ගනුදෙනු ටික තමයි තියෙන්නේ. එතකොට දැන් මේ අවස්ථාවේදී බැංකු ප්‍රකාශයේ ශේෂය ළමයි කෙලින්ම 51100 කියලා වර්ෂ අවසන් මාස අවසන් ශේෂය ගණනය වුණා. දැන් අපි බලමු මුදල් පාලන ගිණුම ශේෂය මේකට සමාන වෙනවද කියලා. හරපැත්ත 500යි ඊළඟට 8යි 8යි 16යි 8යි 16යි 22යි 22න් 2 දානවා දෙකක් ඉතුරුයි 4යි 5යි 7යි 72යි 500යි 72යි 500යි ශේෂ කරමු පහතට ගෙන යන ශේෂය
4 4 8යි 8යි 16 15යි 7යි 67000ක් එනවා. මුදල් පාලන ගිණුමේ ශේෂය 67000ක් එනවා. බැංකු ප්‍රකාශයේ ශේෂය 51500ක් එනවා. බලන්න ළමයි ශේෂයන් දෙක එකිනෙකට අසමානයි. දැන් ඔය විදිහට මේ ගානේ මේ හදපු ගානේ ශේෂයන් දෙක අසමාන වීමට හේතු උනේ මොකක්ද? හේතු කීපයක් තිබුණා. තැම්පත් කළත් උපලද්ද නෝ චෙක්පත් තිබුණා. නිකුත් කළත් ඉදිරිපත් නෝ චෙක්පත් තිබුණා. ඒ කියන්නේ කාල වෙනස්කම් තිබුණා. ඊළඟට වැරදි නම් අපිට හම්බුන්නේ නැහැ. නමුත් මගහැරීම් තිබුණා. ණයගති ප්‍රේෂණ ස්ථාර නියෝග මත ගෙවූ රක්ෂණ ගාස්තු ඊළඟට පොලී ආදායම් වගේ දේවල් ළමයි මගහැරීම් විදිහට තිබුණා. ඔන්න ඔය දේවල් හින්දා තමයි බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයයි ව්‍යාපාරයේ පිළියෙල කරන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයයි එකිනෙකට සමාන නොඋනේ. හරි මෙතෙන්ට එන්නේ 57යි නම් ළමයි ඒක 57 කරන්න මම මේ කැල් එකෙන් ගත්ත උත්තරයක් නෙමෙයි 57000යි. ඔව් 57යි තමයි එන්න ඕන. හරි එතකොට ළමයි බැංකු සඳුන් විස්තරයක් කියන තැනට අපි දැන් එන්නේ. අපි තාම බැංකු සඳුන් විස්තරයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ නැහැනේ. බැංකු ප්‍රකාශය කියන්නේ මෙච්චර වෙලා කතා කරුවේ. බැංකු සඳුන් විස්තරයක් කියන ළමයි ඔය විදිහට ව්‍යාපාරයේ පිළියෙල කරන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශය නැත්නම් බැංකුව පිළියෙල කරන බැංකු ප්‍රකාශයේ ශේෂයයි අවසාන ශේෂයයි එකිනෙකට අසමාන වුණාම ඒ අසමාන වීමට හේතුන් පෙන්වමින් පිළියෙල කරන ප්‍රකාශයට අපි කියනවා ළමයි බැංකු සැසඳුම් ප්‍රකාශයක් කියලා. හරි එහෙනම් ලියා ගන්න බැංකු සැසඳුම් විස්තරයක් ප්‍රකාශයක් කියන්නේ කුමක්ද කියන තැනට යනු ව්‍යාපාරයේ විසින් පිළියෙල කරන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයත් බැංකුව විසින් පිළියෙල කරන බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයත් අසමාන වීමට හේතුන් පෙන්වමින් පිළියෙල කරන ප්‍රකාශය බැංකු සැසඳුම් ප්‍රකාශයක් ලෙස හඳුන්වයි. හරි ඊළඟට බැංකු සඳුන් ප්‍රකාශ සකස් කිරීම ළමයි ආකාර දෙකකින් සිද්ධ කරන්න පුළුවන්. එකක් සංශෝධිත මුදල් පාලන ගිණුම
ගිනුමේ ශේෂය උපයෝගී කරගනිමින් අනිත් අවස්ථාව ප්‍රාථමික බැංකු සහනුවක් පිළියෙල කිරීම. හරි මේක ළමයි අපිට ඇත්තටම පහසුම ප්‍රාථමික බැංකු සඳුන් වලට වඩා මෙන්න මේ සංශෝධිත බැංකු මුදල් පාලන ගිණුමේ ශේෂ උපයෝගී කරගන්න පිළියෙල කරන එක මොකද අපිට ඒක ටිකක් තේරෙනවා. ප්‍රාථමික බැංකු සඳුන් ක්‍රමයේදී ඔයා දන්නවා සංශෝධිත මුදල් පාලන ගිණුමක් හදන්නේ නැහැ. ප්‍රාථමික සසඳුම ඇතුලේ සියලුම මගහැරීම් කාල වෙනස්කම් වැරදි ටික ගැලපෙනවා. නමුත් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂ උපයෝගී කරගන්න මෙන්නම් මේක කරන්න ළමයි අපිට අමාරු වෙන්නේ නැහැ මොකද ව්‍යාපාරයේ වැරදි ටික මගහැරීම් තියෙනවා නම් ඒ දේවල් ටික එයාගේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ගැලපිලා නිවැරදි ශේෂය හොයාගෙන ඒ ශේෂය ආශ්‍රයෙන් තමා සහනුව පිළියෙල කරන්නේ. නැවතන ලියාගන්න සකස් කිරීම කියන තැන එක සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය උපයෝගී කරගනිමින් බැංකු සැසඳුම් පිළියෙල කිරීම. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය උපයෝගී කරගනිමින් ප්‍රාථමික බැංකු සැසඳුම් පිළියෙල කිරීම සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය උපයෝගී කරගනිමින් බැංකු සැසඳුම් පිළියෙල කිරීම. දෙවැනි එක ප්‍රාථමික බැංකු සැසඳුමක් පිළියෙල කරමින් බැංකු සැසඳුම් පිළියෙල කිරීම. හරි සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂ උපයෝගී කරමින් ගනිමින් සැසඳුම් පිළියෙල කරන එක අපි ළමයි මුලින්ම ඉගෙන ගමු. මොකද ඒක තමයි ලේසිම ක්‍රමය. ඒක දන්නවනම් ප්‍රාථමික සැසඳුම් ප්‍රකාශ පිළියෙල කරන එක ලොකු දෙයක් නෙමෙයි. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂ උපයෝගී කරගනිමින් සැසඳුම් හදද්දී ළමයි පියවර කීපයක් තියෙනවා. ඒ පියවර ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න. පළවෙනි පියවර තමයි ව්‍යාපාරයේ තියෙන වැරදි මගහැරීම් යොදාගෙන සංශෝධිත මුදල් පාලන ගිණුම පිළියෙල කිරීම. හරි ඔයිටත් කලින් තව එක පළවෙනි පියවර වෙන්න ඕන මෙන්න මේක. සමහරක් ගණන්වලදී ළමයි බැංකු සඳුමක් හදද්දී අපිට දීලා තියෙනවා දැන් බැංකු සඳුමක් හදන්න ඉන්නේ ප්‍රධාන වශයෙන්ම ළමයි ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයයි බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයයි කියන එකට අසමාන වුණාමනේ. එතකොට ඒ අසමාන වීමට හේතු ටික සමහර ගණන්වල දෙනවා. සමහර ඒ වගේ හේතු දෙන්නේ නැහැ. එහෙනම් හේතු දෙන්නේ නැති ගණන් මේ ගානක නම් හේතු සොයා ගන්න ඕන. අසමාන වීමට හේතු. ඊට පස්සේ ඊළඟ පියවර වෙන්න ඕන ළමයි මේ හේතු කොටස් දෙකකට කඩා ගන්න ඕන. කොටස් දෙක තමයි ව්‍යාපාරයේ වෙලා තියෙන වැරදි මගහැරීම්. ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම පිළියෙල කරද්දී සිදු කරලා තියෙන වැරදි මගහැරීම්. ඒ වගේම
බැංකුව බැංකු ප්‍රකාශය හදද්දී පිළිල කරලා තියෙන වැරදි මගහැරීම් කියලා කොටස් දෙකකට කඩා ගන්න ඕන. ඊට පස්සේ ඊළඟ පියවර තමයි ව්‍යාපාරයේ වැරදි ටික නිවැරදි කරමින් සංශෝධිත මුදල් පාලන ගිණුම පිළියෙල කිරීම. ඊට පස්සේ අවසාන පියවර සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය අන්තර්ගත කරගනිමින් බැංකුවේ වැරදි ටික තියෙනවා අන්නේ වැරදි ටික දාලා බැංකු ප්‍රකාශය හදන එක. ඕක තමයි ළමයි සාමාන්‍ය පියවර. මේ ඔයා මේ තියරි පන්ති වල ගොඩාක් කරලා තියෙන හින්දා මේවා ඔයාට මතක ඇති. හරි එහෙනම් මේ මතකය තමයි දැන් අපි මෙතනදී අලුත් කරගන්නේ. එහෙනම් අපි යනවා නිදසුන 3ට. සරලම ගානක් ඔන්න දීලා තියෙන ළමයි සරත්ගේ සිල්ලර් ව්‍යාපාරයේ 2009 ජනවාරි මාස මුදල් පොතේ බැංකු ශේෂය. මුදල් පොතේ බැංකු ශේෂය මාර පරණ ගණන් වල කියලා තියෙන ළමයි මුදල් පොතේ ශේෂය එහෙම නැත්නම් මුදල් පොතේ බැංකු ශේෂය කියන්නේ මේ ව්‍යාපාරයේ පිළිකල මුදල් ගිණුමේ ශේෂය 75000 පහත හේතු නිසා බැංකු ප්‍රකාශයේ ශේෂය හා එකඟ නොවිය ඉල්ලන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමයි බැංකු සඳහන් ප්‍රකාශයයි. එහෙනම් මම ඔයාලට මේ ගාන ඔයත් මේක රූල් කරගන්න මොකද සස්තුම් කියන්නේ එක ඔයාලට අමුතු ගානක් නෙමෙයිනේ. ලිව්වා සංශෝධිත මුදල් පාලන ගිණුම ඊට පස්සේ බැංකු සැසඳුම් ප්‍රකාශය. හරි බැංකු සැසඳුම් ප්‍රකාශය ළමයි අපි උඩට ගන්නවා ඒක උඩට දාන එක ඔයාලට වෙනස් කරගන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍ය සංශෝධිත මුදල් පාලන ගිණුම හරහා හැදෙද්දී නම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය දානවා. ගිණුම් ශේෂය එකතු කළා අඩු කළා කියලා තියෙනවා. ඊට පස්සේ එන්නේ යටට අපි ගන්න බැංකු සැසඳුමේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. හරි ගානේ දීලා තියෙනවා මුලින්ම අපේ මුදල් ගිණුමේ ශේෂය 75000යි. ලියනවා 75000. මේක වැරදි ශේෂයක්නේ. මොකද ශේෂයන් දෙක එකිනෙකට අසමානයි කියන්නේ මේකේ වැරද්දක් තියෙන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. නමුත් අපි වැරදි ශේෂයේ විදිහට 75000 දාගන්නවා. මේක නිවැරදි වෙන්න ඕන. හරි පළවෙනි වෙනස්කම අපිට දෙනවා ස්ථාවර නියෝගය යටතේ බැංකුව ගෙවූ පහත දෑ පිළිබඳ මුදල් පාලන ගිණුමේ සටහනක් නැත. බැංකුව ගෙවලා නමුත් මුදල් පාලන ගිණුම පිළියෙල කරන්නේ අපි. අපේ සටහනක් මේ පිළිබඳ නැහැලු. එහෙනම් ළමයි අපි අපේ මේ 75000ක ශේෂය නිවැරදි කරගනිද්දී මේ සටහන් තියපු නැතිවෙවා සටහන් තියන්න ඕන. එතකොට ණය වාරික ගෙවද්දී අපේ මුදල් ගිණුම මොකද වෙන්න ඕන? බැර. එහෙනම් බැරට දානවා 6000යි ණය වාරික. ඊළඟට රක්ෂණය 4000ත් දානවා බැරට. ඒකට එක හරි. ඊළඟට ගිණුම් හිමියා වෙනුවෙන් බැංකුව වෙත ලැබී තිබූ පහත් දෑ පිළිබඳ මුදල් පාලන ගිණුමේ සටහන් කර නැත. මොනවාද ළමයි? මෙන්න බලන්න. බැංකුවට කෙලින්ම සල්ලි හම්බෙලා තියෙනවා මේ දේවල් මේක පිළිබඳ සටහනක් නැත. එකක් තමයි ළමයි ස්ථාර තැන්පතු පොලිය 8000යි. එතකොට ස්ථාර තැන්පතු පොලියක් විදිහට මුදලක් බැංක් account එකට එනවා කියලා කියන්නේ අපි ලියාගෙන නැහැනේ. එතකොට අපි කරගන්න ඕන හරද බැරද අපේ account එකට සල්ලි එනවා නම් අපි කරන්න ඕන හර. එහෙනම් හරට දානවා ස්ථාර තැන්පතු පොලිය. ඊළඟට චුට්ටක් එහෙට මෙහෙට පැනලා තියෙනවා ළමයි ලද ලාභාංශ 5000යි. ලද ලාභාංශ 5000ත් හරට අපි දාන්නේ. මොකද මේක අපිට ලැබුණු දෙයක්. බැංකු ප්‍රකාශය ලියුණාට මම ලියාගෙන නැතිනම් ලියනවා. නායකති ප්‍රේෂණ. නායකතිය කෙලින්ම account එකට සල්ලි ගෙනල්ලා දානවා 7500යි. ප්‍රේෂණ. ඒකත් මුදල් පාලන ගිණුමේ හරට දැම්මා. දැන් ළමයි මේ සංශෝධිත මුදල් පාලන ගිණුමට එන්නේ ව්‍යාපාරයේ වැරදි. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම සිදු කරද්දී වුණු වැරදි, ඒ වගේම ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමෙන් වෙලා තියෙන මගහැරීම් ටික. ඕවා තමයි මෙතෙන්ට එන්නේ. දැන් එතකොට මේ දාපු හැම එකක්ම ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම එක්ක වැරදි එක්ක මගහැරීමක්. ඊට පස්සේ තුන්වෙනි එක බැංකුවේ තැන්පත් කිරීමට යවන ලද 15000ක චෙක් පතක් මෙතෙක් නිෂ්කාශනය වී නැත. කාගේද වැරද්ද කියලා බලන්න. වැරද්ද කියන්නේ මේක ඇත්තටම මගහැරිලා තියෙන කාගෙන්ද? අපි තැන්පත් කරන්න යවලානේ. එතකොට ඒ කියන්නේ අපි ලියාගෙන අපි චෙක් පතක් සාමාන්‍යයෙන් තැන්පත් කරන්න යද්දී අපි ලියා ගන්නවා. එතකොට අපි ලියාගෙන නමුත් ළමයි මේක බැංකුවට ගිහිල්ලා තියෙන්නේ මොකක් විදිහටද? බැංකුවට ගිහිල්ලා නැහැ නිෂ්කාශනය වෙලා නැහැ කියන්නේ බැංකුවේ
ලියවිලා නැහැ. එතකොට මේක බැංකුවේ වැරද්දක් කියලා හිතමුකෝ. එතකොට බැංකුවේ වැරදි කාල වෙනස්කම් වගේ දේවල් මේක ඇත්තටම මේ බැංකුවේ වැරද්දක් නෙමෙයි ළමයි. ඔය අපි ඒවට කියන්නේ කාල වෙනස්කම් කියලා. මේ කාල වෙනස්කම බැංකුවට අදාළ දෙයක්. එතකොට බැංකුවට අදාළව දෙයක් තියෙනවා නම් ඒව ගැලපෙන්නේ ළමයි සංශෝධිත මුදල් පාලන කිරීමෙන් නෙමෙයි බැංකු සැසඳුමේ. එතකොට බැංකු සැසඳුමේ ගලපද්දී ළමයි විදියක් තියෙනවා. සැසඳුම් ප්‍රකාශ හදද්දී විදියක් තියෙනවා. බලන්න ළමයි සැසඳුම් ප්‍රකාශ හදද්දී භාවිතා කරන තියරිය මොකක්ද? තියරිය තමයි සැසඳුම් ප්‍රකාශයක ළමයි යටට දාලා තියෙන එක. අදාළ වැරද්ද මගහැරීම හෝ මොකක් හරි හින්දා අඩු වෙලා නම් තියෙන්නේ සැසඳුම තුලදීත් අපි ඒක පෙන්වන්නේ අඩු කිරීම යටතේ. හොඳට ඒක මතක තියාගන්න. අඩු වෙලා නම් තියෙන්නේ අදාළ දේ ලියවුන් නැති හින්දා අපි අඩු කිරීම යටතේ දාන්නේ. අදාළ දේ ලියවුන් නැති හින්දා වැඩි වෙලා නම් තියෙන්නේ ඔය යටට දාලා තියෙන එක අපි දාන්නේ එකතු කිරීම යටතේ. දැන් ළමයි තැම්පත් කළත් උපලබ්ධ නෝචෙක් පත් හින්දා වෙන්නේ මොකද්ද කියලා හිතන්න. ව්‍යාපාරයේ චෙක් එක තැම්පත් කරුවා කියලා එයාලා ලියා ගන්නවා. නමුත් බැංකුවේ ඒක ලියා ගන්න නැහැ කියන්නේ බැංකුවේ ශේෂය මොකද වෙන්නේ? තැම්පතුව ලියාගත්තේ නැහැ කියන්නේ අඩුයි. අඩුයි නම් අපි කරන්නේ ළමයි සැසඳුම තුල අඩු කිරීම යටතේ දාන එක. එහෙනම් අඩු කිරීම යටතේ අපි ලියනවා තැම්පත් කළත් උපලබ්ධේ නොවූ චෙක් 15000යි. ඊට පස්සේ ඊළඟ එක මුදල් පාලන කිරීමේ හරශේෂය 1000කින් අධිගණනය වෙලා. මේක ව්‍යාපාරයේ මුදල් ගිණුමේ වැරද්දක්නේ. හරශේෂය කියන්නේ මෙන්න මේ 75000 ඇතුලේ වැඩියෙන් 1000ක් තියෙනවලු. එහෙනම් මේ වැරද්ද අයින් කරන්නයි මොකද කරන්නේ? බැර කරනවා. අධිගණනය. ඊට පස්සේ විදුලිය සඳහා නිකුත් කරන ලද 4000ක චෙක්පත මෙතෙක් බැංකුවට ඉදිරිපත් කර නැත. ඔන්න විදුලිය සඳහා නිකුත් කරපු 4000ක චෙක්පත මෙතෙක් බැංකුවට ඉදිරිපත් කර නැහැ කියන්නේ නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් ළමයි 4000යි. ඒතර අපි ඒක කොහාටද දාන්නේ? නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත ළමයි මේක බැංකුවේ ලියවිලා නැත්තේ. එතකොට බැංකුවේ වැරදි මගහැරීම් කාල වෙනස්කම් තියෙනවා නම් බැංකු සැසඳුමට එන්නේ. එතකොට මේක දාදුනොත් අපි බලනවා අර යටට දාලා තියෙන එක මොකද්ද වෙන්නේ මේකෙන්ද කියලා. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය වෙන්නේ ළමයි නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් හින්දා වැඩි වෙන එක. එහෙනම් අපි එකතු කිරීම යටතේ ලියනවා නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් 4000යි. හරි. දැන් තියෙන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම තුලනය කරලා ගන්න එක. 500යි 5යි 5යි 10යි 18යි 25න් 5 දානවා දෙකක් විතර 95යි 500යි. 95යි 500යි පහතට ගෙන යන ශේෂය 500යි 6 4 10 11යි 11යි 14යි 15න් 5 දාන එකක් ඉතුරුයි 84යි 500ක් එනවා. හරි. ඔය එන්නේ සංශෝධිත ශේෂය. ඕක තමයි සැසඳුමේ අපි ගෙනල්ලා දාන්නේ මේ උඩටම 84500යි. දැන් අපි එකතු කරනවා 4000. එතකොට එනවා 88යි 500යි 88යි 500න් 15000ක් අඩු කරනවා. එතකොට එනවා 500යි 5යි 68යි 73500යි. හරි. අපි මේ ගානේ හදමු බැංකු සැසඳුම් ප්‍රකාශය ඕනේ. එතකොට සංශෝධිත මුදල් පාලන ගිණුම හරහා තමයි හදන්න ගන්නේ. උඩට දානවා සංශෝධිත මුදල් ශේෂය එකතු කළා අඩු කළා අවසානට ගන්නවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. හරි. අපිට මුලින්ම දෙන්නේ ළමයි පෙබරවාරි මාසේ. කියන්නේ ගිය මාසයේ බැංකු සැසඳුම දෙනවා. ළමයි ඔයාට මතකද ගිය මාසේ පෙර මාස හෝ පෙර අවුරුදු වල
බැංකු සැලසුම් ප්‍රකාශයක් අපිට ගානක දෙන්නේ ආරම්භක ශේෂයන් අසමාන වුණාම. එතකොට ඒ ආරම්භක ශේෂයන් අසමාන වීමට හේතු තමයි පෙර අවුරුදු තැන්පත් කළත් උපලબ્ධ නොචෙක්පත් මේ අවුරුද්ද වෙනකොටත් එහෙම උපලબ્ධ නොවී තිබීම. නිකුත් කළත් ඉදිරිපත් නොචෙක්පත් ඉදිරිපත් නොවී තිබීම පෙර මාසවල හෝ පෙර අවුරුදු වල. එතකොට අපිට ආරම්භක ශේෂ අසමාන දත්තයක් මුදල් ගිණුමක් හෝ බැංකු ප්‍රකාශයක් ඒ දෙක දීලා තියෙනවා නම් අපිට අනිවාර්යෙන් පෙර මාසවල තොරතුරු ඕන. එතකොට ඒකට තමයි ඔයාගේ ඔය මුදල් පාලන ගිණුම දීලා බැංකු සැලසුම දීලා තියෙන්නේ. අපි හදන්නේ බැංකු සැලසුම මාර්තු මාසයට. දැන් අපිට මාර්තු මාසයේ තොරතුරු කියනවා මෙහෙම 2018 මාර්තු මාසය සඳහා බැංකු ප්‍රකාශයට අනුව බැංකුව විසින් 6000ක චෙක් පොත් ගාස්තුවක් අඩු කර තිබුණද ඒ මුදල් ගිණුමෙන් සටහන් කර නැත. එහෙනම් මේ 6000ක චෙක් පොත් ගාස්තුව මුදල් පාලන ගිණුමේ බැරට දානවා. සටහන් වෙලා නැහැනේ. චෙක් පොත් ගාස්තු. ඊළඟට 2 2018 මාර්තු මාසය සඳහා නිකුත් කළ පහත චෙක්පත් 2018 3:30ක දිනය වන විට ගෙවීමට ඉදිරිපත් කර නැත. හරි. අපි ලියනවා සැසඳුම තුල නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් යටතේ ඔන්න ඔය චෙක්පත් ටික. නමදාහයි 25780ක ඔය චෙක්පත් ටික ඉදිරිපත් වෙලා නැහැ දැම්මා. ඊළඟට 2018 මාර්තු මාසය තුල තැන්පත් කළ පහ සඳහන් චෙක්පත් උපලબ્ධ වී නැත. එහෙනම් තැන්පත් කළත් උපලબ્ධ නොවු චෙක්පත් අප අඩු කිරීම යටතේ දාන්නේ සැසඳුමේ 24400යි. 4 පෙබරවාරි 28 දිනට බැංකු සැලසුම් ප්‍රකාශය ඇතුළත් කර තිබූ ලක්ෂක උපලබ්ධි නොවු චෙක් තැන්පතුව මාර්තු මාසයේ උපලබ්ධි වී ඇත. අන්න කියනවා මේ පෙබරවාරි මාසයේ මේ තියෙන්නේ තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පත් යටතේ මෙන්න මේ ලක්ෂය ගැනයි ඔය කියන්නේ. මේ ලක්ෂය මේ මාසේ උපලබ්ධි වෙලා. එතකොට ළමයි දැන් හැමතිස්සම පෙර මාසේ සැලසුමක් දෙන්නේ පෙර මාසයේ තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පත් තවමත් මේ අවුරුදු මේ මාසේ වෙන විටත් ළමයි උපලබ්ධි වෙලා නැත්නම් ඒවා තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පත් ගණයට එන්න ඕන මේ මාසේ හදන සැසඳුමේ. දැන් එහෙනම් පෙර මාසයේ ලක්ෂය මේ අවුරුදු මේ මාසයේ තැන්පත් වෙලා ඒක නිසා මේක තැන්පත් කළත් උපලබ්ධ නොවු චෙක්පත් වලට එන්නේ නැහැ. එතකොට ඒ තොරතුරත් හරි. 1 හරි 2 හරි 3 වෙනි තොරතුර හරි 4 වෙනි තොරතුරත් අපි ප්‍රයෝජනයට ගත්තා. ඊළඟට මෙන්න මේ 5 වෙනි එක මෙහෙම කියනවා 2018 පෙබරවාරි මාසය තුල නිකුත් කළ පහ සඳහන් චෙක්පත් 2018 මාර්තු 30 වන විටත් ඉදිරිපත් කර නැත. බලන්න මොකක්ද ඉදිරිපත් වෙලා නැති චෙක්කද 26400ක චෙක්පත්. ඒ කියන්නේ ඒකේ තේරුම 24000 චෙක්පත් ඉදිරිපත් වෙලා. එහෙනම් ඉදිරිපත් නොවු චෙක්පත් ළමයි අපි මේ අවුරුද්දේ 26400 නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් යටතේ පෙන්වන්න ඕන. එතකොට 5 වෙනි එකත් හරි 6 වෙනි එක සමාගමේ 2018 3:30කට මුදල් පාලන ගිණුමේ ශේෂය 2,14,000යි. ඒක අපි දානවා අපේ මුදල් ගිණුමේ ආරම්භක ශේෂයේ විදිහට. හරි ඔය ටික තමයි තියෙන්නේ වෙන මොකුත් නැහැනේ. දැන් අපි සංක්ෂිප්ත මුදල් පාලන ගිණුම ඉස්සල්ලාම තුලනය කරමු. 214යි අඩු පැත්තට ගේනවා 2,14යි 8යි 6යි 14යි 208ක් වෙනවා ළමයි සංශෝධ ශේෂය. ඒ 208 බැංකු සැලසුමට ගෙනල්ලා දානවා. දැන් අපි එකතු කරනවා 80යි 7යි 8යි 9යි 10යි 11 එක දාන එකක් ඉතුරුයි 10යි 16යි 21න් එක දානවා දෙකක් ඉතුරුයි 6යි 61180යි. එතකොට මෙතෙන් එනවා 180යි 8යි 1යි 9යි 26යි 269 180යි. ඊළඟ මෙතන 24400 අඩු කරනවා 80යි 7යි 4යි 4යි 2යි 244780යි. බලන්න ඔයා මේ උත්තරේ එකතු කිරීම අඩු කිරීම හරිද කියලා. හරි ওই විදිහට තමයි ළමයි. එතකොට මේකේ ඔයා ගන්න තියෙන මේ ගාන ඔයාලට ගන්න තිබුණු එකම දේ තමයි
පෙර අවුරුද්දේ හෝ පෙර මාසේ නිකුත් කළ ඉදිරිපත් නෝ චෙක්පත් මේ මාසෙ ඉවර වෙනකන් හෝ මේ අවුරුද්දට හදන සසුම අවුරුද්ද අවසන් වෙනතුරුත් තවමත් ඉදිරිපත් වෙලා නැත්නම් හෝ නිකුත් කළත් තැන්පත් කළ උපලදින් වෙලා නැත්නම් ඒවත් මේ මාසේ හදන හෝ මේ අවුරුද්දේ හදන බැංකු සඳුමට අන්තර්ගත කරන්න ඕන. ඕක තමයි ඔයාට ඉගෙන ගන්න තියෙන පළවෙනි දේ මේ ගානේ. හරි. අපි එහෙනම් ළමයි දැන් යමු ඊළඟට පාස් පේපර්ස් වලට. මොකද සැසඳුම් සම්බන්ධයෙන් ළමයි ලොකු දේවල් මේ ලොකු ප්‍රශ්න සාමාන්‍යයෙන් අහලා නැහැ. අපිට පාස් පේපර්ස් ටිකක් බැලුවට පස්සේ මොකක්ද දෙන රටාව කියලා අඳුන ගන්න ලේසි. ඒක නිසා අපි දැන් යමු පාස් පේපර්ස් වලට. දැන් අපි සාමාන්‍යයෙන් සැසඳුමක් හදාගන්න දන්නවනේ. ඔන්න 2020 පේපර් එකේ ආපු ප්‍රශ්නය. 6-7 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට පහත් තොරතුරු භාවිතා කරන්න. ව්‍යාපාරයක් එහි සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම විනෝද මගින් සිදු කරයි. මෙම ව්‍යාපාරය 2020 පෙබරවාරි මාසයේ අවසානයේ මුදල් ශේෂය බැංකු ප්‍රකාශ ශේත්‍ර වෙනසක් නොවිය. කියන්නේ ආරම්භක ශේෂය දැන් පොඩින් මාර්තු මාසයේටනේ ටිකක් ඉස්සරහට බලාගෙන නැද්දි මේවා ඉල්ලන්නේ. ඒකට පෙබරවාරි මාසයේ අවසාන මුදල් ශේෂය කියන්නේ මාර්තු මාසයේ ආරම්භක ශේෂය සමානයි දෙන්නේ. නමුත් 3.30කට මුදල් ගිණුමේ ශේෂය ලක්ෂ 5ක් වෙලා තියෙනවා. බැංකු ප්‍රකාශ ශේෂය සමග එකඟ වෙලා නැහැ. ඊට පස්සේ හේතු දීලා තියෙනවා ABCD කියලා. එහා සීමගින් නිරූපණය කරනු ලබන්නේ ණයගැතියන් දෙදෙනෙකු විසින් ඔවුන්ගේ ගෙවිය යුතු ශේෂ පියවීම සඳහා ලබා දුන් චෙක් පත්‍ය ඉල්ලන්නේ මොකක්ද 6 වෙනි එකෙන් 2020 3.30කට මුදල් සංශෝධිත මුදල් ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි ඉල්ලනවා. හරි මේකට ඉතින් අර අපි දන්න බැංකු සඳුම හැදුවා නම් හරි. මෙන්න සංශෝධිත මුදල් ගිණුම මෙන්න බැංකු සැසඳුම. එතකොට මේ සංශෝධිත මුදල් පාලන ගිණුම අපි කටුවට දාමු. මේ බැංකු සැසඳුම් ප්‍රකාශය. හරි. දැන් බැංකු ප්‍රකාශය මුදල් ගිණුමේ ශේෂය ලක්ෂ 5ක් දෙනවනේ. ඒ ලක්ෂ 5 දානවා හරට. පළවෙනි වැරද්ද. චෙක්පත් උපලબ્ධ වෙලා නැහැ. ඔයා බැංකු සැසඳුම් ප්‍රකාශය උඩට දාන සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය එකතු කළා අඩු කළා අවසානට ගන්නේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. එතකොට උපලබ්ධි වෙලා නැහැනේ ලක්ෂය. තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක්පත් අඩු කිරීමට තැන්පත් කළත් උපලබ්ධි නොවු චෙක් ලක්ෂයයි. ස්ථාර නියෝග මත ගෙවන ලද මාර්තු මාසයේ ණය වාරිකයේ 30000යි. ණය වාරික ළමයි සංශෝධිත මුදල් පාලන ගිණුමේ බැරට. මේ තුල අඩංගු පොලිය 12000යි. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ණය වාරිකයේ ගෙවන එක මුදල් සංශෝධිත මුදල් ගිණුමේ බැරට දාන්න ඕනේ. ඊට පස්සේ 3.30 බැංකුවේ තැන්පත් කරන 10000 චෙක්පත් අගරු වී ඇත. 2020 3.30ක අගරු වෙලා. ඒතකොට අගරු වීම පිළිබඳව ළමයි අපේ නැත්තේ. ඒ කියන්නේ ව්‍යාපාරය පිළියෙල කරන මුදල් පාලන ගිණුමේ නැත්තේ. තැන්පත් කරද්දී හරණ අගරු වෙද්දි ළමයි අපි කරන්නේ බැර කරන එක. එහෙනම් බැරට ලියවෙන්න ඕන. මේක බැංකු ප්‍රකාශයේ ලියවිලා. ඊළඟට එක් ලක්ෂ 20000ක ආයෝජන ආදායම බැංකු ගිණුමට ඍජුව බැර කර ඇත. එහෙනම් අපේ මුදල් ගිණුමෙන් අපි ඒක ලියා ගන්නවා. ඔන්න ඔය විදිහටයි එන්නේ. දැන් මේක තුලණය කරන්න. 5යි 620යි 620යි 8යි 9යි 10යි 11යි 12න් 2 දාන එකක් ඉතුරුයි 510යි. සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය 510000යි. ඒ 510000න් තැන්පත් කළ උපලබ්ධ වූ චෙක්පත් ලක්ෂය අඩු වුනහම 4,10,000ක් එනවා. එතකොට උත්තරය 510යි 410යි කියන ළමයි මෙන්න මේ දෙක.
හරි. ඊළඟට 2019 ළමයි පේපර් එකේ බැංකු සඳුම් කොටස ඔයාලට මතකද මීට කලින් කෙරුවා ටික වෙලාවකට කලින්. ඒකින්ද මම ඒක නැවත ඉතින් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඊළඟට 2018 A level පේපර් එකේ බැංකු සඳුම් ගාන විදිහට අවිල්ලා තියෙන්නේ මේක. 2018 1 දින සමාන ලිපිඩ ගලවීකරණ ව්‍යාපාරයක් ආරම්භ කරලාදී ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුම් මගින් සිදු කරයි. ව්‍යාපාරයේ කළමනාකරු ලෙස සමාන සේවක කරන අතර විකුණුම් තව පවත්වා ගැනීම සඳහා සහායමට සේවකයන් බඳවා ගන්නා ලදී කියලා අපිට විස්තර ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ළමයි බැංකු ප්‍රකාශය දීලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද මේ ඉල්ලන්නේ? එකේ සිට 12 දක්වා ගනුදෙනු වල බලපෑම ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කර එක් අදිරියෙන් අගේ ඉදිරියෙන් වැඩි වේද අඩු වේද යන සඳහන් කරන්න තියෙනවා. ළමයි මේකට අපි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ. මොකද අපි ගිණුම් කර සමීකරණය මේ වෙනකොට කරලා තියෙන්නේ. ඒකින්ද මේක නැවත පිළියෙල කිරීම අවශ්‍ය නැහැ. මෙන්න මෙතෙන්ට එන්න. ලැබීම් ජර්නලයයි ඊළඟට බැංකු සඳුම් ප්‍රකාශයයි හදන්න තියෙනවා. බලන්න හොඳට මේ ගාන කියන බැංකු ප්‍රකාශ සඳුම් ප්‍රකාශය හදද්දී බැංකු ප්‍රකාශන ශේෂයෙන් ආරම්භ කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ඔයාලට සංශෝධිත මුදල් පාලන කිරීම ගහලා ඒ ශේෂය උපයෝගී කරගෙන නෙමෙයි ළමයි හදන්න වෙන්නේ. බැංකු ප්‍රකාශයේ ශේෂය සසඳුමේ උඩට දාලා පල්ලෙහාට ව්‍යාපාරයේ මුදල් පාලන කිරීම සංශෝධිත ශේෂය ගන්න එකයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි. රූල් කරගන්න ළමයි ලැබීම් ජර්නලයයි බැංකු සසඳුම් ප්‍රකාශයයි. හරි. ළමයි ලැබීම් ජර්නලය ඔයාලට මතක ඇතිනේ. අපි පළවෙනි පාඩම් වලදී මේ කරගන්න මේ මුල් පොත්වල ආකෘතිය. ඒකට ඒ ආකෘතිය මම රූල් කරගත්තා. මෙතන ළමයි ලැබීම් ජර්නලයේ මේ ලදුපත් අංකයක් නෙමෙයි මම ලියන්නේ. මොකද ලදුපත් අංකය අපිට ගන්න දීලා නැහැ. නමුත් චෙක්පත් අංකය දීලා තියෙනවා. ලැබුණු චෙක්පත් වල වටිනා මේ
ලැබුණු චෙක් වල චෙක් අංකය ඒක හින්දා මම චෙක් අංකය කියලායි මෙතන ලිව්වේ. හරි අපි බලමු ඉස්සලාම ලැබීම් ජර්නල් හදලා ඊට පස්සේ සැසඳුම් වලට එමු ළමයි. 1.1 සමාන් මුදලින් ලක්ෂ 6ක් ආයෝජනය කරන අතර 180 කරන ලීබඩු ගෙනෙන ලදී. දැන් ව්‍යාපාරයට මුදල් එන්නේ ලක්ෂ 6කින්නේ. එහෙනම් දිනය යටතේ ලියනවා 1.1. මේවට අපි කියන්නේ ප්‍රාග්ධනය යොදවනවා කියලා. ප්‍රාග්ධනය කීයද? ලක්ෂ 6යි. වටිනාකම් තීරුවේ ලක්ෂ 6 ලිව්වා. මේක දහස් වලින් මම හදන්නේ. ඒක ලේසි මට මෙතන ඔයාලට පෙන්නන්න. ඒක න රුපියල් 1000. එතකොට ලක්ෂ 6 කියන්නේ 600යි. ඊට පස්සේ ළමයි අපි ලැබීම් ජර්නල් එක හදද්දි මේ 600 විශ්ලේෂණ තීරුව යටතේ පෙන්නන්න දෙපැයි. එතකොට මේක අදාළ වෙන්නේ ළමයි 600 වෙනත් විශ්ලේෂණ තීරුවට. එහෙනම් වෙනත් යටතේ දැම්ම 600යි. ඊට පස්සේ එකයි 3 චෙක් අංකය 5001 ලිපි ද්‍රව්‍ය අත්පිට මුදලට ගන්නවා. ලිපි ද්‍රව්‍ය ගැනීම මුදලට ගනිද්දි ළමයි මුදල් ලේමක් වෙන්නේ නැහැ නේ වැරදුන ඈ. හරි අපි මේක දාන්නේ මුදලට එනෙවනේ ලැබීම් ජර්නල් එක. ඒතකොට මුදල් එන්නේ නැහැ. මුදලට එනෙව නෙවෙයි මුදල් එනෙව්ක දාන්නේ. එතකොට ලිපි ද්‍රව්‍ය ගනිද්දි මුදල් එන්නේ නැහැ. අර ලීබඩු ගන්න එක ළමයි ගෙන එනවනේ. එතකොට ඒක ලැබීම් ජර්නල්ට දාන්නෙත් නැහැ. කලින් 1.1 උණු ගනුදෙනුව ගැනයි මම කිව්වේ. ඊළඟට 1.7 ඔන්න ඒක එනවා. සල්ලි එනවනේ 1.7. මොකද්ද වෙන්නේ? 1.7 වෙන්නේ ලක්ෂයක පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 1,50,000ට අත්පිට මුදලට විකුණලා. එහෙනම් ලිව්වා විස්තරය අත්පිට විකුණු. අත්පිට විකුණලා සල්ලි හම්බෙනවා කීයක්ද? 1,50,000. ඒ කියන්නේ 150ක් විකුණන්නේ. 150කට. චෙක් අංකය 4,450යි. ලිව්වා 4,450යි. චෙක් අංකයේ තීරුවේ. අත්පිට විකුණුම් තීරුවේ දානවා 150යි. එතකොට ඔන්න ඒ ගනුදෙනු ටික හරි. ඊළඟට 1.10 1,50,000ක බිරියාව ලිපිනවා ලක්ෂ 2කට ගාමිණීට ණයට විකුණන. ණයට විකුණුවා කියලා ළමයි සල්ලි එන්නේ නැහැ. ඒකින්ද ඒක ලැබීම් ජර්නලේ දාන්නේ නැහැ. ඊළඟට අය තියෙන 1.12 ලක්ෂ 4ක ලිපි ද්‍රව්‍ය සීමිත ජයමාල් පොල් සමග ණයට ගැනීම. ණයට ගන්න එකක් ලැබීම් ජර්නලට එන්නේ නැහැ. ඊළඟට 30 ලක්ෂ 3ක පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 2,80,000ට නිමලට ණයට විකුණලාදී ඒකෙන්නෙත් නැහැ. ණයට විකිණීම නිසා ඔන්න ඊළඟ එක 1.15 ගාමිණීගෙන් ලැබිය යුතු මුළු මුදල ලැබුණා. 1.15 චෙක් අංකය 6,005 ගාමිණීගෙන් මුදල් ලැබීම. ගාමිණීගෙන් ලැබීම. හරි ගාමිණීගෙන් ලැබුණේ එයා අපිට දෙන්න තිබුණු සම්පූර්ණ සල්ලි ටිකනේ. ඔයාට ළමයි 1.10 ගනුදෙනුව බලද්දි මේ බලන්න ලක්ෂ 2ක් ගාමිණී අපිට දෙන්න තිබුණානේ. එතකොට ඔය ලක්ෂ 2ම හම්බෙන්නේ. එහෙනම් වටිනාකම් තිරේ ලක්ෂ 2යි. ණයගති ලැබීම යටතේ ලක්ෂ 2 දානවා. ඊළඟට 1.18 ඒකත් මුදල් ලැබීම් ගනුදෙනුවක්. 2005 චෙක් අංකය අත්පිට විකුණුම්. ලිව්වා අත්පිට විකුණුම්. 1,20,000 කියන්නේ 120යි දහස් වලින් කිව්වහම එතකොට අපිට විකුණුම් තීරය දානවා 120යි. ඊළඟට 1.25 වැටුප් ගෙවලා තියෙනවා. ගෙවණෙව් අපි ලැබීම් ජර්නලට දාන්නේ නැහැ. ඊළඟට කාර්යාල වියදම් දරලා තියෙනවා 30000ක් ගෙවලා තියෙනවා. ඒක දාන්නෙත් නැහැ. ඊළඟට 1.29 අය දානවා. 1.29 ගනුදෙනුව නිමල්ගෙන් මුදල් ලැබීම. වට්ටමක් එක්ක ළමයි බලන්න එතන. නිමල්ගෙන් මුදල් ලැබීම. කියන්නේ මෙහෙම 10000ක වට්ටමක් ලබා දීමෙන් පසුව චෙක් අංකයක් ලියමු 5004. හරි 10000ක වට්ටමන් එහෙනම් දුන් වට්ටම 10000යි. නිමල්ගෙන් ලැබිය යුතු මුළු මුදල් ලැබුණා. දැන් අපි නිමල්ව හොයාගෙන යමු ළමයි. ඔය කොහේ හරි හිටියා නිමල්. අපි ණයට නිමල්ට විකුණලා තියෙනවා. මේ බලන්න 280කට විකුණලා තියෙනවානේ අපි. මේකනේ ඔය ගනුදෙනුව. නිමල් අපිට එතකොට 280ක් දෙන්න තිබිලා තියෙනවා. නිමල් සල්ලි දෙද්දී අපි 10ක වට්ටමක් දුන්නා කියන්නේ නිමල්ගෙන් අපිට හම්බෙලා තියෙන 270යි. එහෙනම් ණයගත ලැබීම් තීරය 270 අපි දිනනවා. ඊළඟට ජයමාල්ට ගෙවන්න ඕන මුදල කිව්වා කියලා තමයි තියෙන්නේ. හරි. ඔච්චරයි ළමයි ලැබීම් ජර්නලට එන්නේ. එහෙනම් දැන් ලැබීම් ජර්නල එකතු කරලා ඒක ඉවරයක් කරලා එමු. මාසේ අවසාන දවස් 1.31යි ලැබීම් ජර්නල අපි එකතු කරන්නේ. දුන්නටන් තීරුව 10යි.
වටිනාකම් තීරුව 1340යි එකතු කරලා බලන්න. අත්පිට විකුණුම් තීරුව 270යි. මෙතන 470යි වියදම් නැහැ. මෙතන එනවා 600යි. හරි. ඊළඟට අපි යනවා ළමයි බැංකු සඳුන් ප්‍රකාශයට. බැංකු සඳුන් ප්‍රකාශය හදන්න කියන්නේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂයෙන් පටන් ගන්න. එතකොට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය ළමයි මෙතන මේ ඔයාගේ ටියුට් එක ආපු අය මෙතන 660යි නෙමෙයි 6,60,000ක් වෙන්න ඕන බිඳුවක් එන්න ඕන. හරි. බැංකු ප්‍රකාශය අවසාන ශේෂයෙන් පටන් ගන්න. එහෙනම් 660 දානවා. මේකත් මම හදන්නේ දහස් වලින්. රුපියල් 1000. හරි. දැන් ළමයි අපි මේ අවස්ථාවේදී බැංකු ප්‍රකාශයට අනුව ශේෂය උඩට දැම්මොත් මේ අටර දාන්නේ තැම්පත් කළ එකතු කිරීමට දාන්නේ තැම්පත් කළ උපලබ්ධි නොවු චෙක් පත්නේ. අර උඩයට මාරු වෙද්දී මේකත් මාරු වෙනවනේ. අඩු කරන්නේ නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක් ටික. හරි. දැන් අපි ඕක හොයාගන්න ඕන අර උඩ තියෙන ගනුදෙනුත් එක්ක කියවලම තමයි. හරි. දැන් ලැබීම් ටික නම් අපි ළඟ තියෙනවානේ. එතකොට ව්‍යාපාරයට ලැබුණු මුදල් ලැබීම් ටික බැංකු ප්‍රකාශයේ තියෙන මොන පැත්තෙන්ද කියලා කල්පනා කරලා බලන්න. ලැබීම් ජර්නලය හදලා ඔය ලැබීම් ජර්නලයේ ගනුදෙනු පිටපත් කරද්දී මුදල් පාලන ගිණුමේ හරටයි දාන්නේ. එහෙනම් බැංකුව කරන්න ඕන මොකද්ද? බැංකු ප්‍රකාශයේ බැරටයි දාන්න ඕන. එහෙනම් අපේ ලැබීම් ජර්නලයේ ටිකයි ලැබීම් ජර්නලයේ දාලා තියෙන ගනුදෙනු ටිකයි බැංකු ප්‍රකාශයේ බැරපැත්තයි චෙක් කරගෙන ගියා නම් ළමයි අපිට එකක් හොයාගන්න පුළුවන්. එහෙනම් මුලින්ම ප්‍රාග්ධනය යොදවන ලක්ෂ 6 බලන්න ඒක ළමයි බැංකුවට ඇවිල්ලා තියෙනවද කියලා බැරට. මෙන්න මේ ලක්ෂ 6 ඇවිල්ලා තියෙනවනේ මේ බැරට ලක්ෂ 6 ඇවිල්ලා. අපි බැර චෙක් කරගෙන යමු මුලින්ම. ඊට පස්සේ ළමයි බලන්න 4450ක චෙක් එක 150 ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවනේ මේ. ඊට පස්සේ ගාමිණීගෙන් ලැබුණු ලක්ෂ 2 ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවනේ. අත්පිට විකුණු 120 ඇවිල්ලා තියෙනවද? ඔව් ඇවිල්ලා තියෙනවනේ. ඊට පස්සේ බලන්න නිමල්ගෙන් ලැබුණු 270 බැංකුවේ බැරට ඇවිල්ලා තියෙනවද කියලා 270 ළමයි නැහැ. මෙන්න එහෙනම් නිමල්ගෙන් ලැබුණු චෙක් එක අපි බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. නමුත් ඒක බැංකුවේ බැරපැත්තට ඇවිල්ලා නැහැ කියන තැන්පත් කළ උපලබ්ධ නොවු චෙක් පත අපි හොයාගත්ත 270යි. ඔන්න එතකොට ඒක අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද අපි ලැබීම් ජර්නලය හදපු හින්දා අපිට මාක් කරගෙන යන්න විතරයි තිබුණේ. දැන් අපි බලන්න ඕන දැන් ලැබීම් හරි. ඒ කියන්නේ මුදල් ගිණුමේ හරපැත්ත හරි. දැන් බලන්න ඕන මුදල් ගිණුමේ බැරපැත්ත. මුදල් ගිණුමේ බැරපැත්තට දාන්නේ චෙක් පත් වලින් ගෙවණෙව්වනේ. එතකොට බලන්න ගෙවපුවෝ මොනවද තියෙන්නේ ආපහු මුලින් ඉඳලා බලන්න වෙනවා. පළවෙනි එක එහෙම එකක් නෙමෙයි. දෙක අත්පිට මුදලට ගන්නවා මෙන්න. මෙතන ඉඳලා අපි බලාගෙන යමු. අත්පිට මුදලට ගන්නවා ළමයි ලක්ෂ 3ක්. චෙක් එක 5001. බලන්න ඔය 5001. දැන් අපි ගනිද්දි මුදල් බැර නම් බැංකුව කරන්නේ හර. බලන්න හර කරලා තියනවද කියලා ලක්ෂ 3ක්. ඔයාගේ බැංකු ප්‍රකාශය බලද්දි මෙන්න ලක්ෂ 3 ළමයි හර වෙලා තියෙනවා. එතකොට ඒක හරි. ඊළඟට අය බලන්න අත්පිට මුදලට විකුණුපු එක මුදල් එන ගනුදෙනුවක් ආය මුදල් යන ගනුදෙනුවක් බලන්න. 1.12 ණයට ගැනීමක්. එතකොට මුදල් යන්නේ නැහැ. ඊළඟට ණයට විකිණීමක්. ඊළඟට මුදල් ලැබීමක්. ඊළඟට අය විකුණන එකක් මුදල් ලැබීමක්. ඔන්න වැටුප් ගෙවීම තියෙනවා 5002යි 5003යි. බලන්න 50000කි 25000කි හර වෙලා තියෙනවද කියලා 50002යි 503යි කියන චෙක් අංකේ තියෙනවා මේ. එතකොට මේ දෙකත් බැංකුවට ඇවිල්ලා. එතකොට මේකත් හරි. ඊළඟට අය 30000ක් ගෙවලා තියෙනවා 5004 චෙක් අංකය. බලන්න 5004 චෙක් අංකයෙන් 30000ක් තියෙනවද? ඔව් මෙන්න තියෙනවා. ඊට පස්සේ එතකොට ඒකත් හරි. නිමල්ට ගෙවිය යුතු මුදල ලැබුණා. ජයමාල් පොදු සමාගමට ගෙවිය යුතු මුළු මුදල පියවන ලදී 5005 චෙක් එක. බලන්න ළමයි 5005 චෙක් එකක් තියෙනවද කියලා මෙතනින් එහාට? නැහැ.
ඔයාලට පේන ඇති 5005 චෙක් එකක් ළමයි නැහැ. එහෙනම් අපි නිකුත් කරලා ජයමාල්ට මේ අවසාන එක 1.30 මුදල පියවන ලදී. ජයමාල්ට නිකුත් කරලා නමුත් බැංකුවට ඇවිල්ලා නැහැ. අපි වට කියනවා නිකුත් කළත් ඉදිරිපත් නෝ චෙක් පත්. ඒකේ වටිනාකම දැන් අපි හොයා ගන්න ඕන. මොකද වටිනාකම අපිට වෙන විදිහකට ගන්න තැනක් නැහැ. එහෙනම් අපි ඉස්සල්ලාම බලන්න ඕන ජයමාල්ගෙන් ගත්ත බඩු මොනවාද කියලා. බලන්න ජයමාල් කොයි හරියේද ඉන්නේ. මෙන්න මේ 1.12 ගනුදෙනුවනේ ජයමාල් එක්ක වෙන්නේ. අය එතනින් එහාට ජයමාල් එක ගනුදෙනුවක් වුණාද කියලා බලන්න නෑනේ. එහෙනම් ළමයි 1.12 ලක්ෂ 4ක ලිපි ද්‍රව්‍යනේ අරගෙන තියෙන්නේ. එහෙනම් ජයමාල්ට ගෙවන්න ඕන ලක්ෂ 4ක්. එහෙනම් ළමයි ඒක තමයි අපි ගෙවලා නමුත් බැංකු ප්‍රකාශයට ඇවිල්ලා නැහැ. එහෙනම් නිකුත් කළා ඉදිරිපත් නෝ චෙක්පත් ලක්ෂ 4යි. දැන් සසුදුම හදාගන්න 270යි 6612යි 13යි 930යි 400 අඩු කරනවා. එතකොට 530යි. මුදල් පාලන ගිණුමට අනුව ශේෂය ළමයි එනවා 5,30,000යි. ඔන්න සසදුම් ප්‍රකාශයට ඕක බලපාන විදිහ. ඔය විදිහටයි මේකේ උත්තරය හැදෙන්නේ. ළමයි මෙතන මේ ඒක ඇත්ත ලැබීම් ජර්නලේ මේ වියදම් තීරුවක් නැහැ. ඒක මගේ ඔළුවේ තිබුණු ආදායම් තීරුව. නමුත් එතන ලියවිලා තියෙන වියදම් තීරුව එහෙම දේවල් එනවා. මෙතෙන්ට එන්න ඕන ආදායම් තීරුව. ආදායම් අනිත් එක වෙනත් ලැබීම්. හරි. එහෙනම් අපි ළමයි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2017 ප්‍රශ්න අංක 9ටයි 10ටයි පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිත කරන ව්‍යාපාර බැංකු ජංගම වාස්තු මුදල් ගනුදෙනු සිදු කරයි. මුදල් ගනුදෙනු සාරාංශ දීලා තියෙනවා. ආරම්භක ශේෂ ලැබීම් එකතුව ගෙවීම් එකතුව දීලා තියෙනවා. ඊළඟට බැංකු ප්‍රකාශයේ සාරාංශය දීලා තියෙනවා. ඊළඟට මොකද්ද? මුදල් ගිණුමේ සංක්ෂිප්ත ශේෂයයි. ඊළඟට පහත දේවල් සම්බන්ධයෙන් නිවැරදි වේද කියලායි අහන්නේ. හරි. අපි මේකටත් උත්තරේ ගමු ළමයි. සංශෝධිත මුදල් ශේෂය හොයන්න අපි ගිණුම ගැහුවා නම් හරි. එතකොට ලේසියිනේ. සංශෝධිත මුදල් පාලන ගිණුම. එතකොට ළමයි සංශෝධිත මුදල් පාලන ගිණුම ගහද්දී ඉතින් මුදල් පාලන ගිණුමේ අවසන් ශේෂය හොයාගන්න ඕනේ. ඒක නෑනේ. ඒක නිසා අපි සංශෝධිත මුදල් පාලන ගිණුමෙම ඉස්සල්ලා මුදල් පාලන ගිණුම හදලා ඒ ශේෂය නිවැරදි කරගෙන යමු. එතකොට ආරම්භක ශේෂය 100යි. ලැබීම් එකතු 1200යි. ඊළඟට ගෙවීම් 900යි බැරට දැම්මා. ඊට පස්සේ දැන් ඔන්න එතකොට මෙතනදී හැදෙන්නේ ළමයි සාමාන්‍ය මුදල් පාලන ගිණුම. දැන් මුදල් පාලන ගිණුම ශේෂය ගමු. එතකොට ඉන්නේ වැරදි ශේෂය 1100යි. sorry 1300යි 1300යි 400යි. ඔන්න වැරදි ශේෂය ළමයි 400. මේක තමයි දැන් නිවැරදි වෙන්නේ. උපලබ්ධ වූ චෙක්පත් 1000යි. ඒක අපිට වැඩක් නැහැ. සංශෝධන මුදල් පාලන ගිණුමට ඒක එන්නේ නැහැ. ගෙවන චෙක්පත් ඒක එන්නේ නැහැ. ඍජුවම බැර කරන ලද ස්ථාර තැන්පතු පොලිය මෙන්න මේක එනවා සංශෝධන මුදල් පාලන ගිණුමේ හරට. පොලිය ඊට පස්සේ ස්ථාර නියෝග මත ගෙවු මෙන්න මේ 50 එනවා. එච්චරයිනේ. හරි. එතකොට 600යි 600න් 50ක් ගියාම 550යි. එතකොට උත්තරේ එන්නේ ළමයි සංශෝධිත ශේෂය මෙන්න මේක. පස්වෙනි එකයි උත්තරය. 5,50,000යි. ඊට පස්සේ 10 වෙනි එකෙන් ඉල්ලන්නේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලානේ. අපිට කියනවා ඒවල මාර්තු මාසය සඳහා මුළු ලැබීම් 1400යි. එතකොට ළමයි මුළු ලැබීම් මොනවාද කියලා අපි ටිකක් බලන්න ඕනේ. දැන් ලැබීම් ජර්නලයේ ලැබීම් විදිහට තියෙනවනේ 1200ක්. ඊළඟට තව බලන්න දැන් මේ තියෙන්නේ අපි දැනගත්තු ලැබීම් ටිකනේ. බැංකුවේ මොනවාද තව තියෙන්නේ කියලා බලන්න ලැබීම් විදිහට. මෙන්න මේ ලැබීම් විදිහට තියෙනවා ළමයි මෙන්න මේ ඍජුවම බැර කරන ලද ස්ථාර තැන්පතු පොලියත් ව්‍යාපාරයට ලැබීමක්. එහෙනම් ඒ 200ත් එන්න ඕන. එතකොට ළමයි මුළු ලැබීම් වෙන්නේ කීයක්ද? 1400යි. එතකොට මේ ප්‍රකාශය හරි. ඒ කියන එක හරි. මුළු ලැබීම 1400. අපි ලියාගෙන තියෙන 1200යි බැංකුව ලියාගෙන තිබුණු ලැබීම 200යි දෙකේම එකතු 1400යි. ඊළඟට B මාර්තු මාසය සඳහා මුළු මුදල් ගෙවීම 950යි. දැන් මාර්තු මාසයේ ගෙවීම විදිහට අපි ලියාගෙන තියෙනවා ළමයි 900ක්. බලන්න බැංකුව
ගෙවපු විදිහට ලියාගෙන තියෙන්නේ මොනවද කියලා. දැන් මෙතන තියෙනවා මේ බලන්නකො මේ ගෙවනද චෙක්පත් කියලා තියෙනවා මේ 750 මේ 750 කියන ළමයි අපි අර ගෙවපු මේ චෙක්පත් 900න් 750 මේ ඇවිල්ලා තියෙන ඒක ගන්න බෑ එතකොට ඩබල් වෙනවා. අපි ඊට අමතරව අපි නිකුත් කරපු චෙක්පත් වලට අමතරව මොනවා හරි බැංකුව විසින් ගෙවලා තියෙනවා නම් ඒව තමයි ගන්න. මෙන්න මේක ස්ථාවර නියෝග මත ගෙවීම 50. එතකොට මේ දෙක එකතුව 950යි. හරි. එහෙනම් B වලට අපි එනවා 900 B උත්තරේ හරි 950යි. ඊළඟට 2017 3:30ට උපලબ્ධ නොවු චෙක්පත් ලක්ෂ 2යි කියනවනේ. අපි තැම්පත් කරන්න යවලා තියෙනවා. ඒ කියන්නේ ලැබීම් ජර්නල් එකතු වෙන්නේ 1200යි. අපි 1200ක් තැම්පත් කරන්න යවලා තියෙනවා. නමුත් උපලબ્ධ වෙලා තියෙන්නේ 1000යි. එතකොට උපලબ્ධ නොවු චෙක්පත් වෙන්නේ ළමයි 200යි. එතකොට ඒ කතාවත් හරි 200 කියන්නේ ලක්ෂ 2යි. D ඉදිරිපත් නොකළ චෙක්පත් 150යි කියනවා. අපි නිකුත් කරලා තියෙනවා 900ක්. නමුත් බැංකුවට ඉදිරිපත් වෙලා තියෙන්නේ 750යි. ඒ කියන්නේ 150ක් ළමයි ඉදිරිපත් නොකළ චෙක්. එතකොට ABCD කියන උත්තර සියල්ලම හරි. එතකොට අපිට උත්තරේ දෙන්න වෙන්නේ අංක 5ටයි. ABCD සියල්ලම නිවැරදි. හරි. ඊළඟට 2016 පළවෙනි කොටස ඇවිල්ලා තියෙන ප්‍රශ්න එකෙන් අහන්නේ සංශෝධිත බැංකු ශේෂයයි බැංකු ප්‍රකාශයට අනුව ශේෂයයි පොඩි දේවල් ටිකක් තමයි අහන්නේ. නැහ සංශෝධිත ශේෂය අපි දාගත්තා. සංශෝධිත බැංකු ගිණුම එහෙම නැත්නම් මුදල් පාලන ගිණුම. ඊට පස්සේ ඊට යටින් බැංකු ප්‍රකාශයක් අපි රූල් කරගමු. බැංකු ප්‍රකාශ මේවා ඉතින් කටුවට හැදෙන දේවල්. සමාගයේ බැංකු ශේෂය 450යි 450 දැම්මා සංශෝධිත මුදල් පාලන ගිණුමේ හරට. ඊළඟ ණයගැති විසින් 80000ක චෙක්පත් බැංකුවේ ඍජුව තැන්පත් කර තිබීම. එතකොට ළමයි ඒක කෙලීම ගෙනාලා දැම්මා හරට ප්‍රේෂණ. බැංකුවේ ස්ථාර නියෝග ගෙවීම 40000යි 40000 සංශෝධන පාලන ගිණුමේ බැරට දැම්මා. තැන්පත් කරන ද 60000ක චෙක්පතක් අගුරු වෙලා තිනවා. තැන්පත් කරද්දී ළමයි හර ඒක අගුරු වෙද්දී බැර. ඊට පස්සේ තැන්පත් කරන ද 20000ක චෙක්පත් උපලબ્ධ වෙලා නැහැ. බැංකු සංගමේ ළමයි අඩු කරනවා. තැන්පත් කළත් උපලબ્ධ නොවු චෙක්පත් 20යි. ඊට පස්සේ 30000ක් නිකුත් කරන චෙක්පත් ගෙවීම සඳහා මෙතෙක් ඉදිරිපත් කර නැත. නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් 30යි. හරි මෙතන එකතු කරනවා 8යි 5යි 13 3 දාන එකක් ඉතුරුයි 5යි 530යි. මෙතෙන්ට යනවා 8යි 5යි 13යි 530යි. පහතට ගෙන යන ශේෂය බිඳුවේ 64යි 10යි 13 3 දානවා එකක් ඉතුරුයි 430යි. 430යි. එතකොට මෙතන 460යි 460න් 20ක් ගියාම 440යි. එතකොට ළමයි සංශෝධිත ශේෂය එනවා බැංකු ශේෂය 430000යි. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය එනවා 440000යි. ඔන්න 2016 ප්‍රශ්නයට පිළිතුර. හරි ඊළඟට 2016 දෙවැනි කොටස ළමයි ගොඩක් දුරට මම හිතන විදිහට මෙතන දාලා නැති හින්දා එහෙම නැත්නම් අපි වෙන පාඩමක් කරද්දි මේ සඳුන් ප්‍රකාශය කෙරෙන්න ඇති. ඒකයි එහෙම දාලා තියෙන්නේ. අපි 2015 ප්‍රශ්නෙට එමු. දෙදස් 15 ප්‍රශ්න මෙහෙම අහනවා ව්‍යාපාරයක 2015 3:30 දිනට බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි විය.
වැරදි තිබුණ නැහැ කියලා කියනවා. මෙම වෙනසට හේතු විය හැකි කරුණු දෙකක් දක්වන්නේ. ඒ කියන්නේ ළමයි කෙටියෙන් කිව්වොත් මුදල් පාලන ගිණුමේ ශේෂය ලක්ෂ 2ක් ඇවිල්ලා බැංකු ප්‍රකාශයේ ශේෂය 1,50,000ක් ආවා වගේ අවස්ථාවක් නෙමෙයි කියන්නේ. එතකොට මේ වෙනසට හේතු වෙන්න පුළුවන් දේවල් මොනවාද? එකක් තමයි ළමයි. ඒ කියන්නේ මෙයා හැමතිස්සෙම වැඩි වෙන්න ඕන. මෙයා ඊට වඩා අඩු වෙන්න හේතුවක් වෙන්නේ එකක් මට කියන්න පුළුවන්. තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්. තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත් පැවතුනොත් ළමයි අපි තැම්පත් කරද්දී අපි ලියා ගන්නවානේ හරපැත්තේ. ඒකට අපේ ශේෂය වැඩි. නමුත් බැංකුවට මේක ඇවිල්ලා නැහැ කියන්නේ බැංකුවේ ශේෂය අඩු වෙනවා. එතකොට එහෙනම් ඒක එක හේතුවක්. තව කියන්න පුළුවන් හේතුවක් තියෙනවා ළමයි. බැංකුව අර ස්ථාවර නියෝග මත ගෙවීම් කරන්නේ. එතකොට බැංකුව කරන්නේ ළමයි එයාගේ බැංක් account එකේ ශේෂයෙන් අඩු කරගන්නේ. එතකොට බැංකුවේ ශේෂය අඩු වෙනවා. නමුත් අපි ඒක දැන් නැහැනේ. බැංකු ප්‍රකාශය ගෙදරට එනකන්. එතකොට අපේ මුදල් පාලන කිරීම අපි අඩු කිරීම කරගන්නේ නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ස්ථාවර නියෝග ගෙවීම් කියලා. ඔන්න ඔය දෙක අපිට කියන්න පුළුවන්. වැරදි ගැන මුකුත් කියන්න බෑ. මොකද වැරදි නෑ කියලා උඩ අපිට දීලා තියෙනවා ළමයි වියත රේඛයක්. එතකොට අපිට ඒක පන්නන්න බෑ. වැරදි කියලා ලියන්න බෑ. තැන්පත් කළත් උපලබ්ධ නොවූ චෙක්පත් අනිත් එක ස්ථාවර නියෝග ගෙවීම් තිබීම. හරි ඊළඟට අපි යනවා 2014 පේපර් එකට. ඒකෙත් අර වගේ හේතු ටිකක් දීලා ළමයි ඉල්ලන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කොපමණද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දක්වන බැංකු ශේෂය කොපමණද? අපි දන්නවා ළමයි ওই දෙකටම උත්තරය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දක්වන බැංකු ශේෂය හොයන්නේ මුදල් පාලන ගිණුමේ සංශෝධිත ශේෂයනේ. එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුම රූල් කෙරුවා නම් එතන හරි. ඊට පස්සේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය හොයන්න බැංකු මේ බැංකු සැලසුමක් හැදුවා නම් හරි. හරි. එහෙනම් ළමයි දැන් මෙතන දෙනවා බැංකු ගිණුමේ ශේෂය 680යි නේ. ඒක දාගන්නවා 680. ස්ථාර නියෝග මත ගෙවීම් 10000යි පොත්වල සටහන් කරලා නැත්නම් 10 දානවා. ඊළඟට බැංකුවේ තැන්පත් කළ 40000 චෙක්පත් උපලබ්ධ වී නැත කියලා කියනවා. එහෙනම් අඩු කිරීමට දානවා තැන්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්. කීයක්ද? 40යි. හරි ඔච්චරයි. එහෙනම් දැන් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය හොයාගන්න පුළුවන් ළමයි 670ක් එනවා. එහෙනම් දානවා 6,70,000යි. ඊළඟට බැංකු සඳුන් ප්‍රකාශයට අනුව මෙතන 670 දානවා. බැංකු සඳුන් ප්‍රකාශයට අනුව ශේෂය බැංකුවේ ශේෂය අපිට හොයාගන්න පුළුවන් 630යි. මෙතෙන් එනවා 6,30,000යි. මම ඉක්මනට කරන්න ළමයි ඔයා සසඳුන් කියන එක ඔයාට අතඹුලක්සේ ළමයි ලේසි ගාණක්. මම දන්නවා ඔයා මේක දන්නවා කියලා. ඒකින්ද තමා මම ඔය ඉක්මනට කරන්නේ. නැත්තම් දැන් හරියට මේක මම මේ නොදන්නම කෙනෙක්ට කරනවා නම් සංශෝධිත මුදල් පාලන ගිණුම හදලා මේකට පහතට ගෙනා ශේෂය මේ නිවැරදි ශේෂය. එතකොට ඒක දානවා මෙතන සංශෝධිත මුදල් පාලන ගිණුමට අනුව ශේෂය. එහෙම කියලා ළමයි කියන්න පුළුවන්. නමුත් එහෙම අවශ්‍ය නැහැ. ඔයා දැන් ඉන්න මට්ටම මම දන්න නිසා. මම හිතනවා එහෙම මේ මට්ටමේ ඇති කියලා ඔයාලා හැමෝම. හරි. විනාඩියක් ඉන්න. හරි. එතකන් ඊළඟ ගාන හදන්න යන්න. ඊළඟ අපේ ප්‍රශ්නය මොකෙන්ද තියෙන්නේ බලන්න. හරි ඊළඟට කියන්නේ 2014 ළමයි දෙවනි කොටස ගිණුම් කරන සමීකරණේ පාඩම කරද්දි ළමයි අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ඒකේ තේරුම ගොඩක් දුරට මේ සමීකරණයත් එක්ක තමයි මේ
අපේ බැංකු සැලසුම් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. හරි අපි යමු 2013 ප්‍රශ්නයට. 2013 මාර්තු හා පෙබරවාරි මාසය තුල තැන්පත් කළ චෙක් හා නිකුත් කළ චෙක් පත් ටික ඔයාලට දෙනවා. ඊට පස්සේ ඔයාලට තොරතුරු කීපයක් දෙනවා. සංශෝධිත 2.28 කියන ළමයි පෙබරවාරි මාසයේ සංශෝධිත ශේෂය කොපමණද කියලා අහනවා. එහෙනම් අපි ඒක ඉස්සල්ලාම ක්ලියර් කරගෙන ඉමු. පෙබරවාරි මාසයට සංශෝධිත මුදල් පාලන ගිණුමක් ගහමු. සංශෝධිත මුදල් පාලන ගිණුම මේ හදන්නේ ළමයි පෙබරවාරි මාසයට. හරි දැන් ළමයි පෙබරවාරි මාසයේ මුදල් පාලන ගිණුම හදද්දි පෙබරවාරි මාසයේ තියෙන්න ඕනනේ මේ සංශෝධිත මුදල් පාලන ගිණුම හදනවා නම් පෙබරවාරි මාසයේ වැරදි මුදල් පාලන ගිණුම විශේෂය තියෙන්න ඕනේ. දැන් ඒක ගානේ අපිට ළමයි මෙහෙම ඍජුවම දීලා නැහැ. නමුත් ඒක හොයාගන්න පුළුවන් අපිට. මෙතෙන්ට දාන්නේ වැරදි ශේෂයනේ. ඒතකොට වැරදි ශේෂය ගානේ දීලා නැහැ මෙච්චරයි කියලා. එහෙනම් අපි ඒක හොයාගන්න ඕන. හොයාගන්න තියෙන එකම තැන තමයි මෙන්න මේ අපිට දීලා තියෙනවනේ මෙන්න මේ බැංකු සසඳුන් විස්තරයට අදාළ පොඩි කොටසක්. අන්න එතනින් තමයි ඔක හොයාගන්න වෙන්නේ අපිට. මෙන්න මෙතන ඉඳලා ගන්න වෙනවා. හරි අපි හදනවා පෙබරවාරි මාසයට බැංකු සසඳුන් ප්‍රකාශය. මේ බැංකු සසඳුම හදන්නේ ළමයි පෙබරවාරි මාසයට. හරි එතකොට මං උඩටම ගන්නවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. අපිට හැබැයි එතන ඉඳලා ගියත් ළමයි සංශෝධිත මුදල් පාලන ගිණුමක් හදන්නම ඕනේ නැහැ. මේ බැංකු සැසඳුම් ප්‍රකාශය ආශ්‍රයෙන් ගියා නම් අපිට නිවැරදි ශේෂය ගන්න පුළුවන්. දීලා තියනවාද 100යි කියලා? දීලා තියෙනවා. හරි හරි. එහෙනම් මෙහෙම නටන්න ඕනෙත් නෑ ළමයි. මම ඒක දැක්කේ නෑ දීලා තියෙනවා කියලා. මේ තියෙන්නේ බැංකු ගිණුමේ ශේෂය කියන්නේ අපේ ශේෂයනේ. බැංකු ගිණුමේ ශේෂය පොලී ආදායම හා බැංකු ගාස්තු ගැලපීමට පෙර මෙන්න තියෙනවා 100. එහෙනම් අන්න ඒක දානවා 100. ඊට පස්සේ මේ අවසන් ශේෂය දෙන්නේ. එතකොට මේ අවසන් ශේෂයට තමයි ගැලපීම් කරන්නේ. චෙක් පත් උපලබ්ධ වීම සංශෝධන පාලන ගිණුම ගේන්නේ නැහැ. ඒ ඉදිරිපත් නොකළ චෙක් පත් ගේන්නේ නැහැ. පොලී ආදායම්. මෙන්න මේක ලියවිලා නැහැනේ. ඔය 100 තුල එහෙනම් පොලී ආදායම් 50 එකතු වෙනවා. හර වෙනවා. ඊට පස්සේ බැංකු ගාස්තු අඩු වෙලත් නැහැ කියලා කියනවනේ. එහෙනම් මේ බැංකු ගාස්තුවත් බැර වෙනවා. ඔච්චරයි. දැන් මේක එකතු කරන්න 150යි 145යි 145යි. පහතට ගෙන යන ශේෂය. එහෙනම් උත්තරේ ළමයි 145. ඒ කියන්නේ අංක 1. ඊට පස්සේ ඉල්ලන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂයනේ 2013 3.30 කියලා කියන ළමයි මේ ඊළඟ මාසයේ. එතකොට ඒක අපිට හොයාගන්න වෙන්නේ කොහොමද? අපි ඔතෙන්ට ඔතන ළමයි බැංකු සැලසුම් වලින්ම හිතන්නේ නැතුව බැංකු ප්‍රකාශයක් ගහගත්තොත් බැංකු ප්‍රකාශයක ළමයි තියෙනවා හරබැර ශේෂය. ඔන්න බලන්න මේක හදන හැටි ඈ. හරබැර ශේෂය. දැන් මේ හදන්නේ මොන මාසෙටද? මාර්තු මාසයටනේ. අපෙන් ඉල්ලන්නේ මාර්තු මාසයේ අවසානයේ බැංකු ශේෂය, බැංකු ප්‍රකාශයේ ශේෂය. එතකොට ළමයි මාර්තු මාසයේ ආරම්භක ශේෂය වෙන්නේ පෙර මාසයේ අවසාන ශේෂයනේ. එතකොට පෙර මාසයේ බැංකු ප්‍රකාශයේ අවසන් ශේෂය ළමයි 245යි මේ තියෙන්නේ. අන්නේ 245 තමයි මාර්තු මාසයේ ආරම්භක ශේෂය වෙන්නේ. දැම්මා ආරම්භක ශේෂය.
ඊට පස්සේ අපිට දීලා තියෙනවනේ එහා පැත්තේ 2013 3.31 කියන මාසය තුල සිදු වුණු ගණන චෙක්පත් උපලબ્ධ වෙලා තියෙනවා 750. ඒතකොට චෙක්පත් උපලબ્ධ වීම ළමයි බැර. බැර කියන්නේ එකතු වෙනවා 750. එකතු වුණාම ළමයි මෙතන ගේනවා 995. ඊට පස්සේ බැංකුවට ඍජුවම ලද ගෙවීම සඳහා ඉදිරිපත් කළ චෙක්පත් කීයද 600යි. ඒ 600 දානවා අපි හරට. එහෙමත් ලේසි මුදල් ශේෂය අරන් බැංකු ශේෂය හැදුවොත් ලේසි. එතකොට ඉතින් මුදල් පාලන මේ සංශෝධිත මුදල් පාලන ගිණුම හදාගෙන එහෙම යන්නත් පුළුවන්. නැත්නම් වැරදි මුදල් පාලන ගිණුම හරහා යන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ උත්තරේට ඔයාට ඉක්මනට ගන්න පුළුවන් තැනකින් පටන් ගන්න. හරි. මම මේ විදිහට දැන් පටන් ගත්තා. මම මේ විදිහට යනවා. 600ක් ළමයි ගෙවීමට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට 600ක් අඩු වෙනවා. එතකොට මෙතන 395යි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? බැංකු ගාස්තු 10යි. බැංකු ගාස්තු අය කරද්දි හර බැංකු ප්‍රකාශය. එතකොට 385ක් වෙනවා. ඊට පස්සේ ඊළඟ අපිට අදාළ නැහැ. ආයෙ මොකුත් නැහැ. එතකොට උත්තරේ 385යි. 385 කියලා උත්තරයක් නැද්ද ළමයි? 9 වෙනි එක. තියෙනවා. මේ තියෙන්නේ 4 වෙනි එකයි උත්තරය. 9 වෙනි එකේ. හරි අපි ඊළඟට 2012ට එනවා. ආයතනයක් එහි සියලුම මුදල් ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් පවත්වාගෙන යයි 2012 1.30 දිනට එහි මාසික බැංකු ප්‍රකාශය 270ක බැරශේෂයක් පෙන්눔 කරයි. බැංකු ප්‍රකාශයේ තියෙන ළමයි ශේෂය මේ දිනට බැංකුවේ තැන්පත් කළමුත් උපලબ્ධ නොවූ චෙක්පත් හා නිකුත් කළමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් අනුපිළිවෙලින් 85 45ක් විය. ආයතනයේ පොත්වල බැංකු ශේෂය. ආයතනයේ පොත්වල කියන ළමයි අපි හදන බැංකු ශේෂය. එතකොට මේක හොයාගන්න වෙන්නේ බැංකු සැලසුමක් පොඩියට රූල් කරුවා නම් හරි. එතකොට බැංකු සැලසුමක් හදලා ඒ බැංකු සැලසුමේ අපි දානවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 270යි. ඊට පස්සේ බැංකු ප්‍රකාශයේ උඩට දැම්මොත් ළමයි තැන්පත් කළත් උපලબ્ධ නොවූ චෙක්පත් එකතු කරනවා. තැන්පත් කළත් උපලબ્ධ නොවූ චෙක්පත් වල වටිනාකම දෙනවා 85000යි. අඩු කරනවා නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් 45000යි. 5යි 7 14 15 5 දාන එකක් ඉතුරුයි 355යි. මෙතන එනවා 310යි. එතකොට උත්තරේ ළමයි 4. හරි ඊට පස්සේ 2012 දෙවෙනි පේපර් එකේ ආව ප්‍රශ්නට අපි එනවා. ඒක ඉල්ලන්නේ මොකද්ද? සංශෝධිත ශේෂය ඉල්ලනවා. ඊළඟට බැංකු සඳහන් ප්‍රකාශය ඉල්ලන. එහෙනම් අපි ලියනවා සංශෝධිත මුදල් පාලන ගිණුම ඊළඟට බැංකු සැසඳුම් ප්‍රකාශය. හරි ව්‍යාපාරයේ මුදල් පොතේ 30000ක හරශේෂයක් තිබුණලුනේ. ලියනවා 30000ක හරශේෂය. බැංකුවේ තැන්පත් කළ 80000ක චෙක්පත් උපලબ્ධ වෙලා නැහැ. ඔයා දන්නවා බැංකු සඳුමක් හදලා උඩට දානවා නම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය එකතු කළා අඩු කළා පල්ලෙහාට දානවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. එතකොට 80000ක චෙක්පත උපලબ્ධ වෙලා නැත්නම් තැන්පත් කළත් උපලબ્ධ නොවු චෙක්පත් 80000යි. 40000ක චෙක්පත ඉදිරිපත් කර නැත. එතකොට නිකුත් කළත් ඉදිරිපත් නොවු චෙක්පත් දානවා අපි 40000යි. ඊළඟට බැංකුවට ප්‍රේෂණය කරන 25000ක ස්ථාර තැන්පත් මත පොලිය මුදල් පොතේ වාර්තා වී නැත. එහෙනම් අරට දානවා ස්ථාර තැන්පත් පොලිය. ඊළඟට තැන්පත් කළ 10000ක චෙක්පතක් අගරු වී කර ඇති අතර ඒ සඳහා 1000 කිව් සටහන මුදල් පොතේ නැත.
තොලම තැන්පත් කරද්දි හරනම් අගරු වෙද්දි මුදල් පාලන ගිණුමේ බැරට ලියවෙන්න ඕනේ. එහෙනම් බැරට ලියවුවා. එතකොට මෙතන 2,80,000යි අඩු පැත්තට ගෙනියනවා 2,80,000යි. එතකොට එනවා 2,70,000යි. පහතට ගෙන යන ශේෂය. ගෙනල්ලා දානවා 2,70,000යි. එතකොට 40,000යි 310යි. මෙතන 80,000ක් අපි අඩු කරනවා. එතකොට එනවා බැංකු ප්‍රකාශයට අනුව ශේෂ 8යි 9යි 10යි 11යි 230ක්. ඔන්න එතකොට මේ දෙවෙනි එකට උත්තරය මේ පළවෙනි එකට උත්තරය.